හරි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 10 වසර විද්‍යාව තුන්වෙනි එකකේ වෙන පදාර්ථයේ ව්‍යුහය කියන ඒකකය. මේකෙත් ඔයගොල්ලෝ PDF එක ඩවුන්ලෝඩ් කරගෙන මුලින් ප්‍රශ්න පත්‍රය කරලා ඊට පස්සේ පිළිතුරු ටික පරීක්ෂා කිරීමක් කරගන්න. හරි මේක අපි මුලින්ම කෙටි ප්‍රශ්න පත්‍රය බලමු. පළවෙනි ප්‍රශ්නේ විදිහට ඔයගොල්ලන්ට තියෙනවා පරමාණුව ගැන පොඩි අධ්‍යයනයක් කරලා තමයි මේකට පිළිතුරු ලියන්න වෙන්නේ. ඒ පරමාණුක ව්‍යුහය අපි ගත්තොත් මේ විදිහට ප්‍රධාන වශයෙන් ශක්ති මට්ටම් 4ක පරමාණුවක් මම ඇඳලා තියෙනවා. ඒතර මේකේ ශක්ති මට්ටම් අපිට නම් කරන්න පුළුවන් K, L, M සහ N විදිහට. හරි. එතකොට මේ න්‍යෂ්ටිය කියන කොටස තමයි මැද තියෙන්නේ. වටේට තමයි ශක්ති මට්ටම් ටික තියෙන්නේ. ශක්ති මට්ටම් ඈතට යනකොට පරතරය අඩු වෙන බව රූප සටහනෙන් ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති. නමුත් ශක්ති මට්ටම් වල තියෙන ශක්තිය ටික ටික වැඩි වෙනවා. ඊට අමතරව මේ මැද කොටස අපි න්‍යෂ්ටිය කියලා කියනවා. මේ න්‍යෂ්ටිය තුල තියෙන උපපරමාණුක අංශු වර්ග දෙකක්, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන උපපරමාණුක අංශු වර්ග දෙක. ඒ දෙක මම නම් කරන්නම්. ප්‍රෝටෝන අපිට සිම්පල් P අකුරෙන් නම් කරන්න පුළුවන්. ඒ වගේම නියුට්‍රෝන අපිට පුළුවන් සිම්පල් N අකුරෙන් සංකේතවත් කිරීමක් කරන්න. එතකොට මේ න්‍යෂ්ටිය කියන ප්‍රදේශය අපිට සමාන කරන්න පුළුවන් ටෙනිස් බෝලයකට. එහෙම කරොත් මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙන ප්‍රදේශය අපි සමාන කරනවා ග්‍රවුන්ඩ් එකට නැත්නම් පිට්ටනියකට. පරමාණුවේ ආකෘතිය ගැන අදහසක් ගන්න පුළුවන් අපිට ඒ විදිහට. ඊට පස්සේ අපි බලමු පරමාණුව ගැන මොනවද ඉස්සර ඉඳන් තිබිච්ච විවිධ ආකෘතීන් මේ ගැන ඉදිරිපත් වෙලා තියෙනවා. මේක ඇහැට දැකලා නැති දෙයක් නිසා පරමාණුව කියන්නේ අපිට පරීක්ෂණාත්මක තොරතුරු තමයි පරමාණුව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න වෙන්නේ. ඉස්සරම කාලේ තිබ්බ පරමාණුව ගැන තොම්සන් තමයි ඉස්සලම ආකෘතියක් ඉදිරිපත් කරේ. ඒතර යාගේ ආකෘතිය විදිහට පරමාණුව කියන්නේ මේ වගේ ගෝලාකාර පුඩිමක් වගේ එකක්. ඒතර මේකේ තැන් තැන් වල මුද්දරස් පලන් තියෙන්නේ. අපි පුඩිමක් ගත්තම අන්නේ මුද්දරස් පලන් තියෙනා වගේ මේකේ තැන් තැන් වල ඔහම ඉලෙක්ට්‍රෝන ගිලිලා තිබ්බා කියලා කියනවා. ඒතර මේ පොඩිමක මුද්දරස් පලන් තිබුණා කියන අදහසෙන් පොඩිමක මුද්දරස් පලන් තිබුණා කියන අදහසෙන් අපි මේකට කියනවා තොම්සන්ගේ ප්ලම් පුඩිම් ආකෘතිය කියලා. ඒතර එයා කියන්නේ මේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන පරමාණුවේ තැන් තැන් වල මේ වගේ ගිලිලා තිබ්බා කියලා තමයි කියන්නේ. හරි. ඔහම ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන අර පොඩිමක මුද්දරස් පලන් දැම්මා වගේ තැන් තැන් වල ඔහම ගිලිලා තිබ්බලු. ඒතර මේකට අපි කියනවා තොම්සන්ගේ ප්ලම් පුඩිම් ආකෘතිය කියලා. පස්සේ කාලෙක තමයි රදර්ෆර්ඩ් එයාගේ ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කරන්නේ. ඒතර එයා කියන්නේත් අර දැන් තියෙන ව්‍යුහයට පොඩ්ඩක් සමාන එකක්. මේ වගේ න්‍යෂ්ටිය තියෙනවා. ඊළඟට න්‍යෂ්ටිය වටේට ඔහම ශක්ති මට්ටම් වල මේ ශක්ති මට්ටම් ගැන කියන්නේ නැහැ. න්‍යෂ්ටිය වටේට ඔය වගේ මේ ග්‍රහලෝක කැරකෙන්නේ සූර්යයා වටේට. අන්නේ සූර්යයා වටේ ග්‍රහලෝක කැරකෙනවා වගේ ඉලිප්ස් ආකාර මාර්ගවල මේක වටේට කැරකෙනවා කියලා කියනවා. ඉලෙක්ට්‍රෝන තියෙන ප්‍රදේශ. නැත්නම් චලනය වෙමින් තියෙනවා කියලා අදහසක් ඉදිරිපත් කරනවා. ඒතර අපි ඒකට කියනවා මේ සූර්යයා වටා ග්‍රහලෝක කැරකෙනවා වගේ යන නිසා මේකට කියනවා ග්‍රහ ආකෘතිය කියලා. තොම්සන් තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ. හරිනේ. ඒතර ඔය වගේ එක එක ආකෘතීන් ඉදිරිපත් වෙලා තිබ්බා. ඒතර මේ සියල්ලංගෙන් අපි වර්තමානයේ පිළිගන්න ආකෘතිය තමයි මේ නීල්ස් බෝ කියන දෙන්න ඉදිරිපත් කරපු මේ මෙන්න මේ මම දකුණු පැත්තෙන් ඇඳලා තියෙන ආකෘතිය තමයි වර්තමානයේ පිළිගන්නේ අපි. ඒතර පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා පදාර්ථයේ තැනුම් මේකකය ගැන. තැනුම් මේකක වශයෙන් අපිට ගන්න තියෙන්නේ ওই පරමාණු කියන එක තමයි පදාර්ථයේ දැන්ට තියෙන හොයාගෙන තියෙන කුඩාම තැනුම් මේකකය. පදාර්ථයේ අස්සෙත් තව අංශු තියෙනවා. ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා, ඊළඟට ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මේක ඇතුලේ පොසිට්‍රෝන, මීසෝන, ඒ වගේ තවත් උපපරමාණුක අංශු ගොඩක් මේක ඇතුලේ දැන් තැන් වල තියෙනවා. අපි මූලික වශයෙන් පරමාණුව තමයි ඉගෙන ගන්නේ පදාර්ථයේ තැනුම. අර ජීවයේ තැනුම මේකේ සෛලය වගේ පදාර්ථයේ හැදිලා තියෙන කුඩා මේකකයේ වශයෙන් අපි දැන්ට සලකන්නේ පරමාණුව කියන එකක. ඊට පස්සේ යනවා පරමාණුවේ මැද තියෙන න්‍යෂ්ටිය අඩංගු උපපරමාණුක අංශු. ඒතර මේකේ න්‍යෂ්ටිය ඇතුලේ මම මේ P සහ N කියලා නම් කරලා තියෙනවා. P කියන්නේ ප්‍රෝටෝන, N කියන්නේ නියුට්‍රෝන. ඒ නිසා අපිට ප්‍රෝටෝන සහ නියුට්‍රෝන නම් කරන්න පුළුවන් ඇතුලේ තියෙනවා. ඊළඟ පරමාණුක අඩංගු උපපරමාණුක අංශුවක ඉලෙක්ට්‍රෝනය. මෙම ඉලෙක්ට්‍රෝනය සම්බන්ධයෙන් වඩාත්ම නිවැරදි ප්‍රකාශය. ඒතර මේ ඉලෙක්ට්‍රෝන කියන හැම වෙලාවෙම ඍණාරෝපිතව තමයි තියෙන්නේ. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මේක වටේට චලනය වෙමින් තියෙනවා. ප්‍රෝටෝන ගත්තොත් ධන ආරෝපණයි, නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ, උදාසීනයි කියලා සලකනවා. එහෙනම් පළවෙනි ප්‍රකාශයෙන් කියන ඉලෙක්ට්‍රෝනයේ ධන ආරෝපිත අංශුවක් වන අතර න්‍යෂ්ටිය තුල පිටයි. පරමාණුව ධන ආරෝපණයක් කියන එක වැරදිනේ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. ඉලෙක්ට්‍රෝනය ධන ආරෝපණයි කිව්වම මේකත් මේ දෙකම ඉලෙක්ට්‍රෝනයේ ධන ආරෝපණය කියන නිසා වැරදි. මේකත් එහෙමයි. ඉලෙක්ට්‍රෝනයේ ඍණාරෝපිතයි කියන එක තමයි හරි.
න්‍යෂ්ටිය වටා වූ අවකාශයේ චලනය වෙමින් පවතින. ඊළඟ පරමාණුක න්‍යෂ්ටියේ පවතින ධනාරෝපිත උපපරමාණුක අංශු වර්ගය අහනවා. එතකොට මේ ධනාරෝපිත වශයෙන් මම P දාලා තියෙන්නේ. P කියලා අපි කියන්නේ ප්‍රෝටෝන වලට. එහෙනම් ධනාරෝපිත උපපරමාණුක අංශු වෙන්නේ ප්‍රෝටෝන. ඊට පස්සේ පරමාණුක උපපරමාණුක අංශු ගැන ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. දැන් අපි හිතමු මේකේ ප්‍රෝටෝන 10ක් තිබ්බා කියලා. ප්‍රෝටෝන 10 ධනාරෝපණ නිසා ඉලෙක්ට්‍රෝන ඍණාරෝපණ ඒවත් 10ක් තියෙන්න ඕනේ. නැත්නම් පරමාණු උදාසීන වෙන්නේ නැහෙනි. පරමාණුවක් උදාසීන වෙන්න නම් ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමාන වෙන්න ඕනි. එහෙනම් ප්‍රෝටෝන 10ක් තිබ්බොත් ඉලෙක්ට්‍රෝනත් 10ක් තියෙන්න ඕනේ. නියුට්‍රෝන ගාන ගැන අපිට එහෙම කියන්න බෑ. නියුට්‍රෝන අපි මේ ආරෝපණයක් නැහැ කියලානේ කියන්නේ. ඒ නිසා එයාගේ ප්‍රමාණය ගැන අදහසක් අපිට මේ තොරතුරු වලින් කියන්න බෑ. අපිට කියන්න පුළුවන් උත්තරේ තමයි ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි කියන උත්තරේ. හරි ඒ ටික මේ වැදි කට්ටිය කවුරුත් නැහැනේ. මියුට් උන්නේ නැහැ මම මියුට් කරා. කෝල් එක කරා. හරි එතකොට මේ ටික බලා ගන්න වැදි කට්ටිය ඉන්නවා නම් හදා ගන්න. ඊට 6 වෙනි පස්සේ ඉඳන් බලන්න. 6න් කියන පරමාණු කඩංගු උපපරමාණු අංශු වල ඍණාරෝපිත ධනාරෝපිත හා උදාසීන හා න්‍යෂ්ටිය වටා චලනය වෙමින් පවතින අංශු පිළිවෙලින් අහනවා. ඒතකොට අපි දන්නවා දැන් මෙතන මම විස්තර ඇඳලා තියෙනවානේ. මේකේ තියෙන ඍණාරෝපිත අංශු වර්ගය තමයි ඔය ඉලෙක්ට්‍රෝන කියන ඒවා. ඉස්සෙල්ලාම ඍණාරෝපිත අංශු වර්ගයේ වශයෙන් ඉලෙක්ට්‍රෝන තියෙනවා. අපිට මෙතන උත්තරයක් තියෙනවා. මෙතනත් උත්තරයක් තියෙනවා. දෙවෙනියට අහන්නේ ධනාරෝපිත. ධනාරෝපණ මම ලිව්වේ ප්‍රෝටෝන වලටනේ. එහෙනම් ප්‍රෝටෝන වලට අපිට තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා. ඊට පස්සේ අහන්නේ උදාසීන අංශු වර්ගය. උදාසීන වෙන්නේ නියුට්‍රෝනනේ. නියුට්‍රෝන තියෙන්නේ මේකේ විතරයි. මේකේ ආයෙත් ඉලෙක්ට්‍රෝන ගිහලා ඉඳලා ඒ උත්තරේ වැරදි. එහෙනම් අපිට උත්තරේ වශයෙන් තෝරගන්න පුළුවන් දෙවෙනි උත්තරේ. ඊළඟ පරමාණුක උපපරමාණුක අංශු ගැන අසත්‍ය ප්‍රකාශය අහලා තියෙනවා. ඒතර ආයෙත් අහන්නේ උපපරමාණු ගැන. එකෙන් කියන ඉලෙක්ට්‍රෝන යනු ඍණ ආරෝපිතය ඒක හරි. න්‍යෂ්ටිය වටා චලනයෙන් පවතින වෙන වස්තුවකි. ඒකත් හරි. ඉලෙක්ට්‍රෝන යනු ධන ආරෝපිත. ඉලෙක්ට්‍රෝනයක් ධන ආරෝපණ නැහෙනි. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. වෛරි ගාලා මකන්න එපා ඉතින්. ඊළඟට කියනවා නියුට්‍රෝනය උදාසීන අංශුවක් කියන එක වැරදි. ඒක හරි. උදාසීන අංශුවක් පරමාණුවේ න්‍යෂ්ටිය තුල තියෙනවා කියන එක ඒකත් හරිනේ. මේ ප්‍රකාශ දෙකත් හරි. ප්‍රෝටෝනේ ධනාරෝපිතයි කියන එකත් හරි. පරමාණුවේ න්‍යෂ්ටිය තුල තියෙනවා කියන එකත් හරි. එහෙනම් මේකේ වැරදි ප්‍රකාශයක් විදිහට අපිට ගන්න දෙන්නේ දෙවෙනි උත්තරේ ඉලෙක්ට්‍රෝනේ ධනාරෝපණයි කියන එක වැරදි. ඊළඟ පරමාණුව සම්බන්ධයෙන් ග්‍රහාකෘතිය ඉදිරිපත් කරේ. මම මෙතන ඉඳලා තියෙන ග්‍රහාකෘතිය. මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ අපි කියකට කියන රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය කියලා. ඒ නිසා ඒක ඉදිරිපත් කරන්නේ එර්නස්ට් රදර්ෆර්ඩ්. ඊළඟ පරමාණුවක 1 2 3 4 ශක්ති මට්ටම් වල උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිවෙලින්. එතන මෙතන මම ලියුවානේ KLMN කියලා ශක්ති මට්ටම් ටික. එතන මේ ශක්ති මට්ටම් ගත්තාම මේ පල්ලෙහාම එකේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2ක්, දෙවෙනි එකේ තියෙන්න පුළුවන් 8ක්, තුන්වෙනි එකේ තියෙන්න පුළුවන් 18ක් දක්වා, හතරවෙනි එකේ තියෙනවා 32ක් වෙනකම්. හැබැයි ඉලෙක්ට්‍රෝන පිරෙනකොට පිරෙන්නේ ඔහොම නෙමෙයි. දැන් අපි හිතමුකෝ අර ස්ටේඩියම් එකක් තියෙනවා. දැන් ක්‍රිකට් මැච් යන මේ දවස්වල LPL එක යනවනේ. ඒතර ස්ටේඩියම් එක වටේට තියෙනවනේ ආසන තියලා මෙහෙම ග්‍රවුන්ඩ් එක වටේට ස්ටේඩියම් එකේ ආසන තියලා තියෙනවා. ඒතර මේ ආසන ගත්තොත් එහෙම අපි දන්නවා ආසනවල පළවෙනි පේළිය අපි හිතමු පුටු 2ක් තිබ්බා කියලා. දෙවෙනි පේළියේ තියෙනවා පුටු 8ක්. ඊළඟ තුන්වෙනි පේළියේ තියෙනවා මේ විදිහට පුටු 18ක් තියෙනවා. හතරවෙනි පේළියේ තියෙනවා පුටු 32ක් තියෙනවා. දැන් මේකේ ගිහිල්ලා අපිට ඉඳ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා එක එක ඒවා. ඒතර මේ වගේ තමයි ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා හැදෙන විදිහ ක්‍රමයක් තියෙනවා. මේ පළවෙනි පේළියේ දෙන්නෙක් අනිවාර්යෙන් ඉඳ ගන්නවා. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න පුළුවන්. ඊළඟ පේළිය 8 දෙනත් එහෙම ඒ 8 පිරෙනකම් ඉඳ ගන්නවා. හරි. ඒ කියන්නේ දෙවෙනි එකෙත් පේළිය 8 පිරෙනකම් ඉඳ ගන්නවා.
එයා තුන්වෙනි පෙළිය 18 දෙනෙක්ට පුටු තියෙනවා. හැබැයි මේකේ මුලින් ඉඳගන්නේ 8 දෙනෙක් විතරයි. 8 දෙනෙක් ඉඳගත්තට පස්සේ ඊළඟ එක්කෙනා ඊළඟ එකට යනවා. ඒ කියන්නේ 9 වෙනි එක්කෙනෙක් ආවොත් මේකේ තව හිස් පුටු තියෙනවා. තිබ්බට එයා ඒ වගේ ඉඳ ගන්න නැතුව පිටිපස්සේ වගේ තමයි ඉඳගන්නේ. හරි. ඊට පස්සේ මේ පිටිපස්සේ තියෙන 8 පිරුණාට පස්සේ තමයි ඉස්සරහා එකේ 9 වෙනි පුටුවට අලුත් එක්කෙනෙක් එන්නේ. එතකොට ඒකේ 18 පිරුණාම ඔන්න ඊළඟට යනවා අර ශක්ති මට්ටමෙත් අර ඉතුරු පුටු ටික පුරවගෙන. අන්න ඒ වගේ දෙයක් තමයි එතන වෙන්නේ. ශක්ති මට්ටම් වල තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනයි. නමුත් ඒ වගේ ඉලෙක්ට්‍රෝන පිරෙන විදිහ වෙනයි. හරි. එහෙනම් තියෙන මෙතන අහන්නේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා 2යි 8යි 18යි 32යි. හැබැයි ඉලෙක්ට්‍රෝන පිරෙනකොට පිරෙන විදිහ අපි දන්නවා 2යි 8යි 8යි වශයෙන් තමයි පිරෙන්නේ. නමුත් තියෙන්න පුළුවන් ප්‍රමාණය ගත්තම 2යි 8යි 18යි 32 වශයෙන් අපිට ගන්න පුළුවන්. ඊළඟට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2-8 වූ මූලද්‍රව්‍යයක් අයත් වන්නේ ආවර්ත ද්‍රව්‍යයේ කවර කාණ්ඩයටද? ඒතර අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දැන් උදාහරණයක් වශයෙන් සෝඩියම් පරමාණුව ගත්තොත් සෝඩියම් කියන්නේ 11 වෙනි මූලද්‍රව්‍ය. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියන්න වෙන්නේ 2යි 8යි 1යි කියලා. අර මෙතන මේ විදිහට පිරෙන 2 8 8 වශයෙන් පිරෙන්නේ. ඒතර මේකේ ශක්ති මට්ටම් පිරලා තියෙන්නේ 2යි 8යි 1යි විදිහට. මෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගානට තමයි කාණ්ඩාංකය තීරණය වෙන්නේ. ඒතර අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තිබ්බොත් ඒක අයිති වෙන්නේ පළවෙනි කාණ්ඩයට. එහෙනම් අපිට මේ මූලද්‍රව්‍ය දාන්න පුළුවන් පළවෙනි මෙතන තියෙන්නේ සෝඩියම් ගැනමයි. සෝඩියම් වල අන්තිම එකක් තියෙන නිසා එයා අයිති වෙන්නේ පළවෙනි කාණ්ඩයට. අපි තව උදාහරණයක් ගත්තොත් ඇලුමිනියම්. ඇලුමිනියම් කියන්නේ 13 වෙනි පරමාණුව 13 වෙනි මූලද්‍රව්‍ය. එනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියන්නේ 2යි 8යි 3යි කියලා. එහෙනම් අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන නිසා එයාව අපිට දාන්න පුළුවන් 3 වෙනි කාණ්ඩයට. එහෙනම් හැම වෙලාවෙම මේ ආවර්තිතාවකයේ කාණ්ඩය තීරණය වෙන්නේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව. හරිද? ඒතර ඒකේ උත්තර ටික මාක් කරගන්න. හරිද? ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතින ශක්ති මට්ටම් පිළිබඳ සත්‍ය ප්‍රකාශය නම්. ඒතර අපි දන්නවා මේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් තියෙනවා. එකෙන් කියනවා න්‍යෂ්ටියේ සිට ඉවතට යද්දි ශක්ති මට්ටම් වල ශක්තිය අඩු වෙනවා. මං කිව්වේ අර මේ පරතරය නම් අඩු වෙනවා. පරතරය අඩු වුණාට ශක්තිය අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ශක්තිය අඩු වෙනවා කියන ප්‍රකාශය වැරදි. ඊළඟ කියනවා න්‍යෂ්ටියේ සිට ඉවතට ශක්ති මට්ටම් වල ශක්තිය වෙනස් නොවන අතර. ශක්තිය වෙනස් වෙන්නේ නැහැ කිව්වත් ඒකත් වැරදි. න්‍යෂ්ටියේ සිට ඉවතට ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙන අතර. අන්න ශක්තිය වැඩි වෙනවා කියන එක නම් හරියි. ඊට පස්සේ කියනවා ශක්ති මට්ටම් අතර පරතරය වැඩි වෙනවා කියලා. මම මෙතන ඇඳලා තියෙන්නේ පරතරය වැඩි වෙන්නේ නැහනේ. පරතරය යන්න යන්න අඩු වෙනවා. ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. නමුත් මෙතන මේ පරතරය කියන එක වැඩි වෙන්නේ නැහැ. පරතරය කියන එක එන්න එන්න අඩු වීමක් තමයි වෙන්නේ. ඒක අඳින්න බෑ පරතරය අඩු නිසා. මේ ඔයාලට දැක්කම පේනවනේ මේ දෙක අතර පරතරයට වඩා මේ දෙක අතර පරතරය අඩුයි. ඊළඟ දෙක අතර පරතරය තවත් අඩුයි. ඒ නිසා උත්තරේ වශයෙන් ගන්න වෙන්නේ 4 වෙනි එක. ශක්ති මට්ටම් අතර මේ ශක්තිය වැඩි වෙනවා වගේම පරතරය අඩු වෙනවා කියන කාරණේ තමයි හරිය. ඊළඟට කියන ආවර්තිතාවකයේ කාණ්ඩයක් දෙකේ පහළට යාමේදී මූලද්‍රව්‍ය පරමාණු වල. ඒතර ඔයාලා දැනගන්න ඕනේ දැන් මේකෙන් හිතන්න මෙච්චරයි ප්‍රශ්න තියෙන්නේ. හරි. එතනින් පස්සේ අපිට ඕන වෙනවා මේ ආවර්තිතාව අගුව ගැන. ඒතර ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මම මේ ඕලෙවල් කරන කඩත් කියලා දෙනවා ආවර්තිතාව අගුවක් අනිවාර්යෙන් විභාගයට කලින් ඇඳ ගන්න ඕනි. විනාඩි 15ක් හම්බ වෙනවනේ. ඒ වෙලාවේදී අපිට පුළුවන් අනිවාර්යෙන් ආවර්තිතාව අගුවක් ඇඳලා තියා ගන්න ඕනි. එතකොට අපිට ඕන එක ප්‍රශ්න ගොඩකට උත්තර ලියන්න මේක උදව්වක් වෙනවා. ඒතර අපි වගුව ගත්තොත් එහෙම වගුවේ ප්‍රධාන වශයෙන් තියෙනවානේ මේ තීරු 8ක් තියෙනවා. මේ විදිහට පොඩි වගුවක් අපිට ටක් ගාලා ඇඳ ගන්න පුළුවන්. මොනවාද ටික ලියන්න ඔක්කොද? එකක් මදිනේ.
හරි ඔය විදිහට තමයි වගුව තියෙන්නේ. ඒතකොට වගුවේ මුල් ළමයි ටික මේ ඔයා ලියන්න එනවා. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලා මම ලියාගෙන යන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගුවේ අපි දැනගන්න ඕනේ විස්තර කීපයක් තියෙනවා. වගුවෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔයගලන්ට මම මේ ආවර්තිත වගුව ගැන වෙනම වීඩියෝ එකක් කරලා දානවා. ඒකෙන් බලන්න මේ වගුවෙන් කොයිතරම් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා. හරිනේ ඔය විදිහට වගුව තියෙන්නේ. එතකොට මෙන්න මේ වගුවේ අපි දැනගන්න ඕනි කරුණු කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි මෙන්න මේ වගුවේ අපි නම් කරනවානි කාණ්ඩාංක වලින් රෝමි ඉලක්කම් 1 2 දාලා. එතකොට මේ කාණ්ඩාංක වලින් කියන්නේ ඒ මූලද්‍රව්‍යයේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් කාණ්ඩාංකය. දැන් කාණ්ඩාංකය 6යි නම් ඒ පරමාණු ඒ පේලේ ඉන්න හැම පරමාණුවකම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා කියලා තමයි එකෙන් අදහස් වෙන්නේ. 7 වෙනි කාණ්ඩේ ඉන්න මූලද්‍රව්‍යයක් නම් ඒ කාණ්ඩේ ඉන්න හැමෝගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඊට පස්සේ මේකට දාන්න පුළුවන් අපිට ආවර්තාංක. ඒතර ආවර්තාංක වලින් තමයි කාණ්ඩම් මේ ශක්ති මට්ටම් සංඛ්‍යාව තීරණය වෙන්නේ. පළවෙනි ආවර්තය නම් හැම එකේම ශක්ති මට්ටම් එකයි තියෙන්නේ. හයිඩ්‍රජන් වලත් එක ශක්ති මට්ටමයි, හීලියම් වල ශක්ති මට්ටම් එකයි. දෙවෙනි ආවර්තය ගත්තොත් ශක්ති මට්ටම් 2 ගානේ තියෙනවා. තුන්වෙනි ආවර්තය 3 ගානේ, හතරවෙනි ආවර්තය 4 ගානේ. එහෙම ශක්ති මට්ටම් ප්‍රමාණය තීරණය වෙලා යනවා. එතන අපි මෙන්න මේ ශක්ති මට්ටම් ගානත් එක්ක පරමාණුවේ අරය ගැනත් පොඩ්ඩක් දැනගන්න ඕනි. අපි දැන් මුලින් ගත්තොත් එහෙම මෙන්න මේ කාණ්ඩයක් දිගේ කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට එනකොට කාණ්ඩයක් දිගේ පල්ලෙහාටදී ඔයගලන්ට පේනවා ශක්ති මට්ටම් ගාන වැඩි කියලා. පළවෙනි මේ ආවර්තය තියෙන එක ශක්ති මට්ටමයි. දෙවෙනි ආවර්තය ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. ඒක පරමාණු ටිකක් ලොකුයි. තුන්වෙනි ආවර්තය තව ටිකක් ලොකුයි. හතරවෙනි ආවර්තය තව ටිකක් ලොකුයි. එහෙනම් මේ කාණ්ඩාංකයක් ඔස්සේ පල්ලෙහාට එද්දී පරමාණු වල අරය එන්න එන්න වැඩි වෙන බව පැහැදිලි වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ආවර්තයක් ඔස්සේ දකුණු පැත්තට ගියොත් මෙහෙට යනකොටත් පරමාණුක අරය එන්න එන්න වැඩි වෙනවා. මොකද මේ පරමාණුක අරය එන්න එන්න අඩු වෙනවා. ඒකට හේතුව තමයි අපි දැන් දෙවෙනි ආවර්තය ගත්තොත් එහෙම ලිතියම් වල තියෙන ශක්ති මට්ටම් 2යි, බෝරෝන් වලත් ශක්ති මට්ටම් 2යි, නයිට්‍රජන් ගත්තත් ශක්ති මට්ටම් 2යි. හැමෝගෙම ශක්ති මට්ටම් ප්‍රමාණය සමානයි. හැබැයි න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව එන්න වැඩි වෙනවා. ඒතර ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙනකොට අපි කියනවා සපල න්‍යෂ්ටික ආකර්ෂණ බලය වැඩි වෙනවා කියලා. එහෙම වැඩි වෙනකොට අර අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය පැත්තට වැඩි වැඩියෙන් ඇදෙනවා. ඒ නිසා ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට පරමාණුවේ අරය අඩු වෙනවා. දැන් මෙහෙට යද්දී අපි දැනගන්න ඕනි අරය අඩු වෙන බව. පල්ලෙහාට යනකොට අපි දැනගන්න ඕනි අරය වැඩි වෙන බව. එහෙනම් අරය අඩු වැඩි වීම අනුව තමයි අපිට මේ තීරණය කරන්න පුළුවන් වෙන්නේ අයනීකරණ ශක්තිය සහ විද්‍යුත් ඍණතාව. අපි දැන් විද්‍යුත් ඍණතාව කියලා කියන්නේ අපි හිතමු මෙතන පරමාණුවක් තියෙනවා. මෙයාගේ න්‍යෂ්ටිය තියෙනවා මැද. මෙයාට බාහිරින් තියෙන ඉලෙක්ට්‍රෝනයක් ඇද ගැනීමේ හැකියාවට අපි කියනවා විද්‍යුත් ඍණතාව කියලා. ඒතර අපි හිතමු මේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවක් කියලා. ඒතර හයිඩ්‍රජන් පරමාණුව තියෙන්නේ මේ සයිස් එකට. ඊට පස්සේ අපි ගමු සෝඩියම් පරමාණුවක්. එයාගේ ශක්ති මට්ටම් 3ක් තියෙනවනේ. ඒතර මේ පරමාණු ටිකක් ලොකුයි. ඒතර මෙයාටත් පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් මේ ඇදලා ගන්න. එතකොට මේ පරමාණු දෙකෙන් ඉලෙක්ට්‍රෝනයක් ඇදලා ගන්න වැඩි හැකියාවක් තියෙන්නේ හයිඩ්‍රජන්ටද සෝඩියම්ටද කියලා බලන්න ඕනේ අපි. දැන් හයිඩ්‍රජන් ගත්තොත් න්‍යෂ්ටිය තියෙන්නේ ළඟමයි. ඒ නිසා ඉලෙක්ට්‍රෝනයක් අදින්න ලේසියි. සෝඩියම් ගත්තොත් එයාගේ න්‍යෂ්ටිය තියෙන්නේ ගොඩක් ඇතුලේ. ඒතර ඒ ධන ආරෝපණ තියෙන්නේ මේ න්‍යෂ්ටියස්සේනේ. න්‍යෂ්ටිය ගොඩක් ඇතුලේ තියෙන නිසා මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝනයක් ගන්න අමාරුයි. එහෙනම් අපි දැනගන්න ඕනි පරමාණුක අරය වැඩි වෙනකොට මේ විද්‍යුත් ඍණතාව කියන ගුණය අඩු වෙනවා. හරි. එහෙනම් මේ පල්ලෙහාට යන්න යන්න අරය වැඩි වෙන නිසා විද්‍යුත් ඍණතාව කියන එක අඩු වෙන බව දැනගන්න ඕනේ. ඊළඟ මේ පැත්තට මං කියන්නේ අරය අඩු වෙනවා කියලා. අරය අඩු වෙන නිසා විද්‍යුත් ඍණතාව කියන ගුණය වැඩි වෙන බවක් දැනගන්න ඕනේ. අරය අඩු වෙනකොට විද්‍යුත් ඍණතාව කියන එක වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් ඇදලා ගන්න ලේසි වෙනවා. අරය අඩු නම් න්‍යෂ්ටියට ළඟයිනේ. ඒ නිසා ලේසියෙන් ඉලෙක්ට්‍රෝනයක් ඇදලා ගන්න පුළුවන්. ওই කරුණු දෙක අපි දැනගෙන ඉන්න ඕනි. ඊට අමතරව අයනීකරණ ශක්තිය ගැනත් පොඩි අදහසක් තියෙනුනේ. අපි අයනීකරණ ශක්තිය ගත්තොත් ඒකේ තියෙන පොඩි අක්වක් විචලනයක් තියෙන්නේ. ඒක අපිට මේ අරයෙන් පැහැදිලි කරන්න බෑ. ඒතර ඒකෙදි මේ මූලද්‍රව්‍ය දෙකක් කොහොම ගිහිල්ලා ඊට පස්සේ ආයෙ පල්ලෙහාට කඩන් වැටිලා ඉතුරු මූලද්‍රව්‍ය ටික ආයෙ උඩට ගිහිල්ලා ආයෙත් මේ අක්වක් විචලනයක් කියලා අපි කියන්නේ. ඒතර මේ විදිහට මේ අක්වක් විචලන ස්වරූපයක් තමයි අයනීකරණ ශක්තිය ගන්න. ඒතර මූලද්‍රව්‍ය දෙකක් උඩට යනවා.
ඊට පස්සේ ආයි එකක් පල්ලෙහාට එනවා. ඊළඟට ආයිත් මේකේ 3ක් උඩට යනවා. ඊට පස්සේ ආයිත් මේකේ 2ක් එනවා නැවත පල්ලෙහාට. ඊට පස්සේ ආයිත් මේකේ 3ක් උඩට යනවා. එතකොට ඊළඟ මේ ආවර්තනයෙන් කොට ආයිත් මේක එකපාරට පල්ලෙහාට බහිනවා. ආයිත් මේක උඩට යනවා. එතකොට ඔය විදිහට මේ අක්වක් විචලනයක් තමයි අයනීකරණ ශක්තිය කියන එකේ තියෙන්නේ. එතකොට ඔයගලන්ට මේ අක්වක් විචලනය ගැන පොඩි අවබෝධයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට එනකොට පරමාණුක මේ අයනීකරණ ශක්තියට මොකද වෙන්නේ කියලා. එතකොට මෙතන තියෙන හයිඩ්‍රජන් හීලියම් මෙතන බලන්න මේකයි මෙතනයි අපි ගත්තොත් එහෙම මේ තියෙන්නේ පළවෙනි මේ කාණ්ඩය ගත්තොත් අපි මෙන්න මේ හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් කියන පළවෙනි කාණ්ඩය මම මේ රෝස් පාටින් ලකුණු කරලා තියෙන පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ටික අපි ගත්තොත් පළවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය වලින් මෙතන තිබුණොත් අපි හිතමු සෝඩියම් කියලා. සෝඩියම් තියෙන බෑ මේ පළවෙනි දෙන මම තියෙන හයිඩ්‍රජන් හීලියම් දෙක මම නිකන් ගන්නම් සෝඩියම් කියලා. මෙතන සෝඩියම් තිබුණොත් ඊළඟට මේ ඊළඟ ශක්ති මට්ටමේ පළවෙනි කාණ්ඩයේදී අයනීකරණ ශක්තිය ආයිත් අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොටෑසියම් ඉන්න ඕනේ ඊට වඩා අඩුවෙන්. ඉතින් සෝඩියම් මෙතන හිටියොත් පොටෑසියම් ඉන්නේ ඊට පල්ලෙහාන්. නැත්තම් මෙතන අපි ලිතියම් දාමු. මෙතන ලිතියම් දැම්මොත් පොටෑසියම් ඉන්නේ ඊට වඩා පහළින්. ඊළඟ එකේදී ආයිත් පල්ලෙහාට කඩන් ඇවිල්ලානේ. ඒ කියන්නේ ඊට පස්සේ ආයි පොටෑසියම් ඉන්නේ තවත් පහළින්. එහෙනම් ලිතියම්ට පල්ලෙහාන් සෝඩියම් ඉන්නවා සෝඩියම්ට පල්ලෙහාන් පොටෑසියම් ඉන්නවා. එහෙනම් මෙහෙම යනකොට අපිට පේන්න ඕනි අයනීකරණ ශක්තිය මෙහෙට එන්න අඩු වෙලා. ලිතියම්ට සාපේක්ෂව සෝඩියම් වල අඩුයි. සෝඩියම් වලට සාපේක්ෂව පොටෑසියම් වල අඩුයි. ඒතර එනම් මෙන්න මේ කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යද්දී අයනීකරණ ශක්තිය කියන එක අඩු වෙන බවත් අපි දැනගෙන ඉන්න ඕනේ. මේවා ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකක් වගේ හදාගන්න. අයනීකරණ ශක්තිය අඩුවීමක් වෙනවා. ඒතර මෙන්න මේ කරුණු ටික දැනගන්න ඕනි. ආවර්තයක් ඔස්සේ දකුණට යද්දී අපිට අයනීකරණ ශක්තිය ගැන නිවැරදිවම කියන්න බෑ. මොකද අර අක්වක් විචලනයක් යන්නේ. දල වශයෙන් ගත්තොත් අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. මොකද මෙතන මෙයාට සාපේක්ෂව ඊළඟ එකේදී පොඩ්ඩක් වැඩි වෙලා ආයිත් වැඩි වෙලා එකපාරට ආයිත් පොඩ්ඩක් අඩු වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තොත් අපිට වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. හරි. ඒ නිසා මම අයනීකරණ ශක්තිය වැඩි වෙනවා කියලා ලියන්නම්. ඒතර ආවර්තතාව වගේ ඔන්න ඔය කරුණු ටික දැනගත්තොත් අපිට MCQ උනත් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ MCQ නැතුව රචනා ප්‍රශ්න වලට උනත් ඒ කරුණු ටික අපිට වැදගත් වෙනවා. ඒතර පළවෙනි ප්‍රශ්නෙන් අපිට අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මේ 12 වෙනි කෙනේ කරන්න තියෙන්නේ. 12 වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ ආවර්තිතා වගුවේ කාණ්ඩයක් දිගේ පහළට යාමේදී පළවෙනි එකෙන් කියලා තියෙනවා පරමාණුක ක්‍රමාංකය අඩු වෙනවා කියලා. පරමාණු ක්‍රමාංකය ගැනත් ඔයාලට වගුවෙන්ම ගන්න පුළුවන්. පරමාණු ක්‍රමාංකය කියන්නේ මේකට 1යි ඊට පස්සේ මේක දෙවෙනි එක ප්‍රෝටෝන සංඛ්‍යාවනේ. මේකේ ප්‍රෝටෝන 3යි 4යි. ඕමනේ අපි අංක කරන් යන්නේ. ඒතර ඕම ගියාම සෝඩියම් කියන්නේ 11. පොටෑසියම් කියන්නේ 19. එන ඔයාලට පේනදී කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යද්දී පරමාණු ක්‍රමාංකය අඩු වෙන්නේ නැහනේ. පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා. අපිට ඕන ඒකත් ලියා ගන්න පුළුවන්. පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා කියලා. ඒතර මෙහෙට යද්දිත් ඔයාලට පේනදී 3 4 5 6 7 8 මේ පැත්තටත් පරමාණු ක්‍රමාංකය කියන එක වැඩි වීමක් වෙනවා. ඒතර මෙන්න මේ කරුණු ටික අපි මූලික වශයෙන් දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් පරමාණු ක්‍රමාංකය අඩු වේ කියන ප්‍රකාශය වැරදි බව තේරෙන්නේ නැති පරමාණු ක්‍රමාංකය එන්න වැඩි වෙනවා කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යද්දී. ශක්ති මට්ටම් ගන්න අඩු වෙනවලු. මේ පළවෙනි ආවර්තයෙන් කියන්නේ ශක්ති මට්ටම් 1යි. දෙවෙනි ආවර්තයෙන් කියන්නේ ශක්ති මට්ටම් 2යි. 3යි 4යි. පල්ලෙහාට යන්න මේ ශක්ති මට්ටම් ගන්න අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා. ඒ නිසා මේ උත්තරෙත් වැරදි. අයනීකරණ ශක්තිය වැඩි වෙනවලු. මම මෙතන පල්ලෙහාට ලියලා තියෙන අයනීකරණ ශක්තිය අඩු වෙනවා කියලා කලින් පැහැදිලි කරේ. මේකත් වැරදි. විද්‍යුත් ඍණතාව අඩු වේ කියන එක හරි. මොකද පරමාණු කරේ වැඩි වෙන නිසා විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. එහෙනම් මේකේ හරි උත්තරය වශයෙන් අපිට ඒක තෝරගන්න පුළුවන්. ඊළඟ කෙනා කැල්සියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය CaCl2 වේ. ඒතර මේකත් අපිට ආවර්තතාව වගේම හදන්න පුළුවන්. කැල්සියම් ක්ලෝරයිඩ් 11ට උත්තරේ මොකද්ද? 11ට අපි කලින් කිව්වනේ. ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා පරතරය වැඩි වෙන්නේ අඩු වෙනවා. අන්තිම උත්තරේ 4 වෙනි එක. මේ ඒතර බලන්න කැල්සියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය දෙන විදිය. මේ තියෙන කැල්සියම් මේ තියෙන ක්ලෝරින්. ඉතින් අපි බලන්න මෙතන කැල්සියම් මූලද්‍රව්‍ය ඉන්නේ කොතනද කියලා. වගුවෙන් ගත්තොත් කැල්සියම් මූලද්‍රව්‍ය තියෙන්නේ මෙන්න මෙතන. එහෙනම් කැල්සියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ. දෙවෙනි කාණ්ඩය කියන්නේ මෙයාගේ සංයුජතාව 2යි කියලා ගත්තා.
එහෙනම් කැල්සියම් වල සංයුජතාව 2යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ක්ලෝරින් ඉන්නේ මෙන්න මෙතන ක්ලෝරින් ඉන්නවා. ක්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩේ. ඒක සංයුජතාව තීරණය වෙන්නේ මේ පළවෙනි කාණ්ඩේ 1යි, දෙවෙනි කාණ්ඩේ 2යි, තුන්වෙනි කාණ්ඩේ 3යි, හතරවෙනි කාණ්ඩේ 4යි, පස්වෙනි කාණ්ඩේදී ආයෙ අඩු වෙනවා. 3යි, 2යි, 1යි. අන්තිම කාණ්ඩේට අපි සංයුජතාව ගන්නෙ නැහැනේ. එහෙනම් අපිට පුළුවන් කැල්සියම් වල 2යි, ක්ලෝරින් වල සංයුජතාව 1යි කියලා ගන්න. එහෙනම් අපි සූත්‍රය ලියද්දී ඔයගොල්ලෝ දන්නවා සූත්‍රය ලියද්දී අපි සංයුජතාව මාරු කරලා ලියන්නේ. එහෙනම් 2 ඉලක්කම මෙහෙට යන්න ඕනි, 1 ඉලක්කම මෙහෙට එන්න ඕනි. එහෙනම් අපිට මේකේ සූත්‍රය හදා ගන්න පුළුවන් කැල්සියම් ක්ලෝරයිඩ් කියලා. සූත්‍රය එන්නේ CaCl2. අර 1 ඉලක්කම ලියන්නේ අපි. CaCl2 කියලා අපිට මෙයාගේ සූත්‍රය ලියන්න පුළුවන්. දැන් ඒ විදිහට අහනවා බෙරීලියම් ක්ලෝරයිඩ් වල. එහෙනම් ඔයගොල්ලන්ට තියෙන්නේ බෙරීලියම් ගන්න ඕනි, ෆ්ලෝරයිඩ් ගන්න ඕනි. එහෙනම් බලන්න බෙරීලියම් ඉන්න තැන මම නිල් පාටින් අත තියෙන බෙරීලියම් රවුම් කරන්න. මේ තියෙන බෙරීලියම් නේ. බෙරීලියම් ඉන්නෙත් ඔයගොල්ලන්ට පේනවා දෙවෙනි කාණ්ඩේ. එහෙනම් යාගේ සංයුජතාව 2යි. ඊළඟ ෆ්ලෝරින් ගත්තොත් එයා ඉන්නේ 7 වෙනි කාණ්ඩේ සංයුජතාව 1යි. එහෙනම් අපිට පුළුවන් මේ දෙක මාරු කරලා මෙයාගේ සූත්‍ර ලියන්න. 1 ඉලක්කම මෙයාට එනවා, 2 ඉලක්කම මෙහාට යනවා. එහෙනම් අපිට පුළුවන් මේකෙත් සූත්‍ර ලියන්න සංයුජතාව දෙක මාරු කරලා BE වලට එකක් එනවා. ඒතකොට 1 ඉලක්කම අපි ලියන්නේ නැහනේ. නම් BE නිකන් දාන්න පුළුවන්. BE F වලට 2 ඉලක්කම දාන්න ඕනේ. එහෙනම් BeF2 කියලා මෙයාගේ සූත්‍රය අපිට ලියන්න පුළුවන්. බෙරීලියම් ක්ලෝරයිඩ්. හරිද? ඊට පස්සේ කියන ආවර්තතාවකයේ එකම කාණ්ඩයේ තියෙන මූල ද්‍රව්‍ය දෙක පරමාණු වල. ඒතර එකම කාණ්ඩයේ තියෙනවා අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ මෙතන සෝඩියම් සහ පොටෑසියම් කියන දෙන්න. පළවෙනි එකෙන් කියනවා ප්‍රෝටෝන ගාන සමානලු. ඔයාලට පේනද සෝඩියම් කියන්නේ 11 වෙනි මූල ද්‍රව්‍ය. ඒ කියන්නේ ප්‍රෝටෝන තියෙන්නේ 11යි. පොටෑසියම් කියන්නේ 19 වෙනි මූල ද්‍රව්‍ය. එහෙනම් යාගේ ප්‍රෝටෝන තියෙනවා 19ක්. ඒ නිසා ප්‍රෝටෝන ගාන සමානයි කියන උත්තරේ වැරදි. ඊට පස්සේ කියනවා ඉලෙක්ට්‍රෝන ගාන සමානයිලු. අපි දන්නවනේ ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි කියලා. ඉතින් ප්‍රෝටෝන ගාන සමාන නැත්නම් ඉලෙක්ට්‍රෝන ගානත් සමාන වෙන්න විදිහක් නැහැ. නියුට්‍රෝන ගාන ගැන මම කලිනුත් කිව්වේ නියුට්‍රෝන ගාන ගැන අපිට තීරණය කරන්න බෑ කියලා. ඒ නිසා ඒක ගන්නත් බෑ. ඊට පස්සේ තියෙනවා බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඒතර අපි කලින් කිව්වා මේ පළවෙනි කාණ්ඩයේ තියෙන හැම එකේම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන 1යි. දෙවෙනි කාණ්ඩයේ තියෙන හැම එකේම අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන 2යි. එහෙනම් බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයි කියන උත්තරේ නිවැරදි උත්තර වශයෙන් තෝරගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ කියන ආවර්තතාවකයේ එකම ආවර්තයක තියෙන මූල ද්‍රව්‍ය දෙක පරමාණු වල. ඒතර එකම ආවර්තයක් ගත්තොත් මම උදාහරණයක් වශයෙන් දෙවෙනි ආවර්තය ගන්නම්. මේ නිකන් 2 ඉලක්කම දාලා තියෙන. දෙවෙනි ආවර්තය ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන ගාන සමානයිලු. ඒතර මේ වගේ පරමාණු ක්‍රමාංක වෙනස් වෙනවානේ. ඒ කියන්නේ ප්‍රෝටෝන ගාන වෙනස්. එහෙම වුණාම ඉලෙක්ට්‍රෝන ගානත් වෙනස්. ඉලෙක්ට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි සමානයි කියන උත්තර වැරදි. නියුට්‍රෝන ගාන ගැන අපිට අදහසක් කියන්න බෑ. මේ 2යි කියන එකේ තේරුම තමයි ශක්ති මට්ටම් දෙක බැගින් තියෙනවා කියන එක. ඒතර ඒක තමයි නිවැරදි උත්තරේ. ශක්ති මට්ටම් ගාන සමානයි කියන උත්තරේ හරි උත්තරය වශයෙන් ගන්න පුළුවන්. හරිද? ඒතර ඔය විදිහට මේ ආවර්තතාවකෙන් තව ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ ආවර්තතාවක කටපාඩමෙන් තනියෙන් ලියන්න පුළුවන් වෙනවා නේ. හරි? ඒක දැන්ට ලියන්න බැරි කට්ටිය ඉන්නවා නම් මම මේ වීඩියෝ එකක් දානවා. ඒක අනිවාර්යෙන් බලන්න. ඒකෙදි ආවර්තතාවක මතක තියාගන්න විදිහත් එක්ක කියනවා. හරි? මේ විනාඩි 5ක් වගේ ඇතුළත ටක් ගාලා වගුව තනියෙන් ලියා ගන්න පුළුවන් නම් ගොඩක් ප්‍රයෝජන මේකෙන් ගන්න පුළුවන්. හරි? ඔය කීපයක් තමයි මෙතන පාවිච්චි කරේ අපි. තව ප්‍රයෝජන ගොඩක් මේකේ තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා 16 වෙනි ප්‍රශ්නේ. සමස්ථානික ගැන අහලා තියෙනවා. සමස්ථානික කියලා අපි කියන්නේ එකම මූල ද්‍රව්‍යයක්. දැන් උදාහරණයක් අපි ගත්තොත් හයිඩ්‍රජන් කියන මූල ද්‍රව්‍ය. හයිඩ්‍රජන් වල ප්‍රෝටෝන තියෙන්නේ 1යි. නියුට්‍රෝනත් එකක් තියෙන නිසා අපි 1 1 එකතු කරලා ස්කන්ධ ක්‍රමාංකය දා ගන්නවානේ 2යි කියලා. ඒතර හයිඩ්‍රජන් ලියන්න පුළුවන් 1 2 කියලා. සමහර හයිඩ්‍රජන් තියෙනවා නියුට්‍රෝන නැති ඒවා. ඒතර නියුට්‍රෝන නැතිව තිබුණොත් ඒතකොට ප්‍රෝටෝන එකක් තියෙනවා. නියුට්‍රෝන නැති නිසා නියුට්‍රෝන ගාන බිඳුවක් වුණාම ප්‍රෝටෝන ගාන එකමම උඩටත් දාන්න වෙනවා. එහෙනම් හයිඩ්‍රජන් වල තියෙනවා 1 2 කියලා જાතියකුත් තියෙනවා. හයිඩ්‍රජන් වල 1 1 කියලා જાතියකුත් තියෙනවා. ඒතර මේකෙන් ගන්න පුළුවන් අදහස තමයි අපිට පරමාණුවක එකම මූල ද්‍රව්‍යයක එකම මූල ද්‍රව්‍ය පරමාණුවක පරමාණු ක්‍රමාංක කොහොමද සමානයිනේ. හයිඩ්‍රජන් ගත්තොත් හයිඩ්‍රජන් වල තියෙන්නේ එකම පරමාණු ක්‍රමාංකයක් තමයි තියෙන්නේ. පරමාණු ක්‍රමාංක සමාන වුණාට මේවයි තියෙන ස්කන්ධ ක්‍රමාංක වෙනස්. මේ උඩ ඉලක්කම් දෙක වෙනස්නේ. මේකේ තියෙන්නේ 2යි. ඒතර මේ පරමාණු ක්‍රමාංක 1යි කියන්නේ ප්‍රෝටෝන 1යි. මේකෙත් ප්‍රෝටෝන 1යි. මෙතන දෙකක් තියෙන්නේ ප්‍රෝටෝන 1යි නියුට්‍රෝන 1යි බැගින් තමයි දෙකක් ඇවිල්ලා තියෙන්නේ. මෙයාගේ ප්‍රෝටෝන එකක් තියෙනවා. මෙයාට නියුට්‍රෝන නැහැ. ඒ නිසා තමයි මෙතනට එකක් ආවේ.
එහෙනම් අපි සමස්ථානික කියලා අදහස් කරන්නේ එකම මූලද්‍රව්‍යයක ප්‍රෝටෝන ගාන සමාන නමුත් නියුට්‍රෝන ගාන වෙනස් වෙච්ච ඒවා. එහෙම නැත්නම් පරමාණු ක්‍රමාංක සමාන නමුත් ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙන ඒවාට අපි කියනවා සමස්ථානික කියලා. එහෙනම් මෙතනින් සමස්ථානික තෝරන්න ඕනි. එකම මූලද්‍රව්‍යයක් නම් පරමාණු ක්‍රමාංක සමාන වෙන්න එපා. 17ත් එක්ක සමාන වෙච්ච වෙන කවුරුවත් නැහෙනි. ඒ කියන්නේ 17 මූලද්‍රව්‍ය ආයේ නැහැ කියන එක. 18 මූලද්‍රව්‍යත් ආයේ දීලා නැහැ. 19ත් ආයේ දීලා නැහැ. 20 මූලද්‍රව්‍යයෙන් දෙකක් තියෙනවා. එහෙනම් 20 වෙනි මූලද්‍රව්‍ය දානවා කැල්සියම් කියලා. එතකොට මේ කැල්සියම් මූලද්‍රව්‍යම දෙපාරක් ලියලා තියෙනවා. ඒතකොට නියුට්‍රෝන සංඛ්‍යාව තමයි වෙනස් වෙලා තියෙන්නේ. මේකේ 20ක් තියෙනවා, මේකේ 22ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ගාන වෙනසක් නැහැ. ප්‍රෝටෝන ගාන සමාන හින්දා ඉලෙක්ට්‍රෝන ගානත් සමාන වෙන්න එපා. ඒ දෙකේ වෙනසක් වෙලා නැහැ. නියුට්‍රෝන ගාන විතරක් එතන වෙනස් වෙලා තියෙන බව ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති. එහෙනම් මේ එකම මූලද්‍රව්‍යයක මෙන්න මේම නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වුනාම අපි ඒවට තමයි කියන්නේ සමස්ථානික කියලා. එකම මූලද්‍රව්‍යයක නියුට්‍රෝන ගාන වෙනස් නම් අපි ඒවට කියනවා සමස්ථානික. එහෙනම් මේකේ සමස්ථානික තියෙන්නේ D සහ E. කියන්නේ දෙන්නම 20 වෙනි මූලද්‍රව්‍යනේ. 20 වෙනි මූලද්‍රව්‍ය කියන්නේ කැල්සියම්. D කියන්නේත් කැල්සියම්, E කියන්නේත් කැල්සියම්. හැබැයි කැල්සියම් වලම ಜಾති දෙකක්. හරි. නියුට්‍රෝන ගාන වෙනස් වෙනවා. ඊට පස්සේ යනවා A අංශුවේ ස්කන්ධ ක්‍රමාංකය. ඒතර ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ අපි උඩ ලියලා තියෙන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකය කියලා අදහස් කරන්නේ. එහෙනම් බලන්න ඕනේ A කියන අංශුවේ ප්‍රෝටෝන කීයක් තියෙනවද ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඒතර A අංශුවේ ප්‍රෝටෝන තියෙනවා 17ක් නියුට්‍රෝන තියෙනවා 20ක්. එහෙනම් ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගාන එකතු කරාම 37ක් කියලා උත්තරය හම්බෙනවා. C අංශුවේ පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. එහෙනම් C වල ප්‍රෝටෝන තියෙනවා 19ක්. ඒ නිසා අපිට මේකේ පරමාණු ක්‍රමාංකය 19 කියලා ගත්තා ඒක. උදාසීන අංශුව හෝ උදාසීන අංශු වෙන්න නම් අනිවාර්යෙන් ප්‍රෝටෝන සංඛ්‍යාවයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි සමාන වෙන්න ඕනේ. මොකද අපි දන්නවා ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණ, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණ. මේ දෙක සමාන නම් ඒව අනිවාර්යෙන් උදාසීන වෙනවා. ඒ මූලද්‍රව්‍ය ගත්තොත් ඒකේ තියෙනවා ප්‍රෝටෝන 17යි, ඉලෙක්ට්‍රෝන තියෙන 17ක් නෙමෙයි 18ක්. ඒතකොට ඒක වෙනස් කියලා පේන නැති එහෙනම් උදාසීන නැහැ. B එක ගත්තොත් ඉලෙක්ට්‍රෝනත් 18යි, ප්‍රෝටෝනත් 18යි, ඒක උදාසීනයි. C ගත්තොත් 19යි, හැබැයි ඉලෙක්ට්‍රෝන තියෙනවා 18යි. ඒ නිසා උදාසීන නැහැ. ඊළඟ මූලද්‍රව්‍ය ගත්තොත් ප්‍රෝටෝන 20යි, ඉලෙක්ට්‍රෝනත් 20යි. ඊළඟෙත් ප්‍රෝටෝන 20යි, ඉලෙක්ට්‍රෝන 20යි. එහෙනම් උදාසීන ඒවා මේකේ තියෙන්නේ A කියන එක නැහැ, B කියන එක තියෙනවා, C නැහැ. එහෙනම් B, D, E කියන තුන තමයි තියෙන්නේ. මැග්නීසියම් නයිට්‍රේට් වල සූත්‍රය අපිට දීලා තියෙනවා MgNO3 twice කියලා. එහෙනම් මැග්නීසියම් නයිට්‍රේට් එළියෙන් තව දෙකේ ඉලක්කමකුත් තියෙනවා. එහෙනම් මේක අපිට ලියා ගන්න පුළුවන් මැග්නීසියමුයි නයිට්‍රේටුයි තමයි මේකේ ඉන්නේ. සංයුජතා මාරු කරලා සූත්‍රය ලියන නිසා මැග්නීසියම් වලට ඉලක්කමක් නැත්නම් එකේ ඉලක්කම තියෙන්නේ. ඒ කියන්නේ මැග්නීසියම් වලට එක ඇවිල්ලා තියෙන්නේ නයිට්‍රේට් වල සංයුජතා එක නිසා. එහෙනම් නයිට්‍රේට් වලට දෙකේ ඉලක්කමක් ඇවිල්ලා තියෙනවනේ. එයාට දෙකේ ඉලක්කමක් කියන්නේ මේ මැග්නීසියම් වල සංයුජතාව දෙක නිසා. මේ දෙක මාරු කරලානේ අපි සූත්‍රය ලියන්නේ. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් මැග්නීසියම් වල සංයුජතාව 2යි, නයිට්‍රේට් වල සංයුජතාව 1යි කියලා. එහෙනම් උත්තරය වශයෙන් ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ මැග්නීසියම් වල සංයුජතාවය 1යි, 2යි, නයිට්‍රේට් වල සංයුජතාව 1යි විදිහට. ඊළඟ දියමන්ති, මිනිරම්, ෆ්ලෝරින් වගේ අපි කියනවා මේ ෆුලරීන් කියන එක. මිනිරම්, දියමන්ති, ෆුලරීන් වගේ ඒවා කාබන් වල තියෙන එක එක බහු අවයව ಜಾති. කාබන් වල එක එක ස්වරූප තමයි දියමන්ති, මිනිරම්, ෆුලරීන් වගේ සංයෝග. ඊළඟෙන් අහනවා ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ් හදන්න පාවිච්චි කරන්නේ සිලිකන් වගේ ඒවා අපි කියනකට අර්ධ සන්නායක කියලා. සිලිකන්, ජර්මේනියම් වගේ මූලද්‍රව්‍ය වලින් තමයි අර්ධ සන්නායක කියන ඒවා නිෂ්පාදනය කරන්නේ. ඊට පස්සේ තියෙනවා සෝඩියම්, කාබන්, බෝරෝන්, ෆොස්ෆරස් අතරින් ලෝහා ලෝහයක් වන්නේ. මේකත් අපිට අර ආවර්ජිත වගුවේම හොයාගන්න පුළුවන් ලෝහ සහ අලෝහ වර්ග වෙන වෙනම. එතකොට මේ වගුවෙන් හොයාගන්නලක් තියෙනවා බෝරෝන් අලෝහ පැත්තට එන විදිහට වගුව මෙහෙම පඩි පොලක් ඇඳලා වෙන් කරන්න ඕනි. ආවර්ජිත වගුවේ මෙතනින් දකුණු පැත්තේ තියෙන්නේ මේ බෝරෝන් මෙතනට එන්න ඕනේ. බෝරෝන් අලෝහ පැත්තට යන විදිහට පඩි පොලක් ඇඳනම මූලද්‍රව්‍ය ටික වෙන් කරගන්න පුළුවන් ආවර්ජිත වගුවෙන්. බෝරෝන්ගෙන් මෙහාට තියෙන්නේ අලෝහ, බෝරෝන්ගෙන් මෙහාට තියෙන්නේ ලෝහ. එතකොට අපිට මේකේ මෙතන අහන්නේ මේ ලෝහා ලෝහයක්
ලෝහ කියලා කියන්නේ මෙන්න මේ පඩිපොළ දෙපැත්තේ තියෙනවානේ. මේ පඩිපොළ දෙපැත්තේ මූලද්‍රව්‍ය කීපයක් හම් වෙනවා මෙතන ඊළඟ මෙතන කොම් පඩිපොළ දෙපැත්තේ හම් වෙනවට තමයි ලෝහ කියලා කියන්නේ. ඒක ආවර්ජිතා වගුවේදී තමයි කියන්න මට වගුව ආයන් දෙන්න බෑ. ආවර්ජිතා වගුවෙන් පුළුවන් අපිට ලෝහත් ලේසියෙන් හොයාගන්න මේ පඩිපොළක් ඇඳලා වෙන් කරගන්න බෝරෝන්න මේ පැත්තට යන විදියට. ඒතර මේ පඩිපොළෙන් මෙහා පැත්තට තියෙන අලෝහ, පඩිපොළෙන් මෙහා පැත්තට තියෙන ලෝහ. පඩිපොළ දෙපැත්තේ තියෙන කට්ටියට අපි කියනවා ලෝහ. ඒ පඩිපොළ ගාවම තියෙන මූලද්‍රව්‍යයක් තමයි බෝරෝන් කියලා කියන්නේ. ඒ නිසා බෝරෝන් කියන්නේ ලෝහයක් වශයෙන් ගන්න පුළුවන්. සෝඩියම් ගත්තොත් ලෝහයක්, කාබන් ගත්තොත් අලෝහයක්, ෆොස්ෆරස් කියන්නේත් අලෝහමය මූලද්‍රව්‍ය. ඊට පස්සේ යනවා වායුමය අවස්ථාවේ පවතින වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය අතරින් පරමාණු තුනෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමෙන් මොකද වෙන්නේ කියලා අපි උදාහරණයක් ගමුකෝ. ක්ලෝරින් කියන එක. ක්ලෝරින් කොහොමත් වායුවක්නේ. ඒක ක්ලෝරින් වලින් අපි ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවා. ක්ලෝරින් වලින් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරාම අපි දන්නවනේ ක්ලෝරින් එකක් ගත්තම මේකේ ප්‍රෝටෝන තියෙනවා 17ක්. මෙයාගේ ඉලෙක්ට්‍රෝනක් තියෙනවා 17ක්. ඒතර ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණයි, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණයි. එහෙනම් මේකෙන් අපි ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවා කියලා කියන්නේ ඍණාරෝපණයක් මේකෙන් අයින් කළා. එහෙනම් දැන් මේකේ ඍණේවා තියෙන්නේ 16යි, ධනේවා තියෙනවා 17ක්. එහෙනම් මේකේ ධනාරෝපණ ගතිය වැඩි. එහෙනම් මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරොත් මෙයාට හම්බ වෙන්නේ ධනාරෝපණයක්. මේ ක්ලෝරින් වලින් නම් ඉවත් කරන්න බෑ ඉතින්. මේ ලෝහයකින් තමයි ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. මම සෝඩියම් එකක් ගන්නම්කෝ. අපි සෝඩියම් එක ගත්තොත් ඔන්න ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න පුළුවන් ලේසි මූලද්‍රව්‍යයක්. සෝඩියම් වල 11ක් නේ තියෙන්නේ. ප්‍රෝටෝනක් තියෙනවා 11ක්. එතන මෙයාගේ ඉලෙක්ට්‍රෝනක් තියෙනවා 11ක්. ඒ කියන්නේ ධනාරෝපණත් 11යි, ඍණාරෝපණත් 11යි. එහෙනම් අපි කරන්නේ මේකෙන් ඉවත් කරනවා මේ ඉලෙක්ට්‍රෝනයක්. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10ක් වෙලා ප්‍රෝටෝන සංඛ්‍යාව 11ක්ම තියෙනවා. එහෙනම් මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරාම මෙයාගේ ධනාරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ සෝඩියම් ධන ආයන බවට මේකපත් වෙනවා. මොකද ප්‍රෝටෝන 11ක් තියෙනවානේ. ඒතර ධනේම වැඩි, ඍණේම අඩුයි. ධනේම වැඩි වුණාම මෙයාට ආරෝපණයක් හම් වෙනවා ධන කියලා. එහෙනම් ඕනි පරමාණුවකින් අපි ඉලෙක්ට්‍රෝනයක් අයින් කරොත් හැදෙන්නේ ධන ආයනයක් තමයි හැදෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම ඉලෙක්ට්‍රෝන අයින් කරන්නේ අපි ලෝහ වල හරි. ඊළඟ ආවර්තිත වගුවේ ඒක පරමාණුක වායු පවතින්නේ. ඒක පරමාණු කියන්නේ තනි තනියෙන් ඉන්නේවා. අපි අර 8 වෙනි කාණ්ඩයේ වශයෙන් තියෙන උච්ච වායු 8 වෙනි කාණ්ඩයේ තියෙන උච්ච වායු ගත්තොත් උඩම ඉන්නවා හීලියම්, ඊට පස්සේ තියෙනවා නියෝන්, ඊට පස්සේ තියෙනවා ආගන්. මෙන්න මේ කට්ටිය තමයි 8 වෙනි කාණ්ඩයේ ඉන්නේ. මෙයාලා ස්වභාවිකව ඉන්නේ තනි තනියෙන්. ඒ කියන්නේ හීලියම් පරමාණු තනි තනියෙන් තමයි ඉන්නේ, කාත් එක්කවත් බන්ධන හදන්නේ නැහැ. නියෝනුත් එහෙමයි, ආගනුත් එහෙමයි. අපි ඒවට උච්ච වායු නැත්තම් නිෂ්ක්‍රීය වායු කියන්නේ ඒ නිසා. මෙයාලා කාත් එක්කවත් බන්ධන හදන්නේ නැහැ. තනි තනියෙන් තමයි ඉන්නේ. ඒ නිසා මේවට කියනවා ඒක පරමාණුක වායු කියලා. ඒතර මේගොල්ලෝ ඔක්කොම ඉන්නේ අර ආවර්තිත වගුවේ අන්තිම කාණ්ඩේ ඉන්නේ. නැත්තම් 8 වෙනි කාණ්ඩේ තමයි මෙයාලා සාමාන්‍යයෙන් ඉන්නේ. ඒතර අපි තව ගත්තොත් එහෙම ඔක්සිජන් ගත්තොත් අපි ඔක්සිජන් ලියන්නේ O2 කියලානේ. එහෙනම් ඔක්සිජන් කියන්නේ O2. ඒ කියන්නේ පරමාණු දෙකක් වශයෙන් තමයි ඔක්සිජන් ඉන්නේ. නයිට්‍රජන් ගත්තොත් අපි ලියන්නේ N2. පරමාණු දෙකක් වශයෙන් තමයි යත් වෙන්නේ. එහෙනම් ක්ලෝරින් ගත්තොත් ලියන්නේ Cl2. ඒතර මේවට අපි කියනවා දිවි පරමාණුක වායු. පරමාණු දෙක හවුලේ තියාගෙන තමයි ඉන්නේ. ඕසෝන් කියලා කියන්නේ O3 කියන්නේ අපි ඕසෝන්. ඒතර මෙයාගේ ඉන්න පරමාණු තුනක්. එහෙනම් අපි ඒවට කියනවා ත්‍රි පරමාණුක අණු කියලා. ඒතර ඒ වගේ ඒක පරමාණුක අණු තියෙනවා, දිවි පරමාණුක අණු තියෙනවා, ත්‍රි පරමාණුක අණුත් තියෙනවා. එහෙනම් මෙතන අපිට උත්තරය ගන්න 8 වෙනි කාණ්ඩය තමයි තනි තනියෙන් ඉන්න පරමාණු හම්බ වෙන්නේ අපිට. ඊළඟ ප්‍රෝටියම්, ඩියුටීරියම් හා ටියුට්‍රියම් කියලා සමස්ථානික තුනක් දීලා තියෙනවා. ඒතකොට මේ හයිඩ්‍රජන් වල සමස්ථානික තමයි ඒ විදිහට තියෙන්නේ. ඒතකොට හයිඩ්‍රජන් වල මූලික වශයෙන් සමස්ථානික තුනක් කියන අපි කලිනුත් කිව්වනේ සමස්ථානික ගැන. අපි ගත්තොත් එහෙම හයිඩ්‍රජන් පරමාණුවක් හයිඩ්‍රජන් වල තියෙන්න පුළුවන් ප්‍රෝටෝන 1යි, නියුට්‍රෝන නැති ඒවා. එතකොට යාගේ පරමාණු ක්‍රමාංක 1යි, ස්කන්ධ ක්‍රමාංකයත් 1යි. සමහර හයිඩ්‍රජන් ඉන්නවා පරමාණු ක්‍රමාංක 1යි, ස්කන්ධ ක්‍රමාංකය 2ක් විච්ච. සමහර හයිඩ්‍රජන් පරමාණු ඉන්නවා පරමාණු ක්‍රමාංක 1යි, ස්කන්ධ ක්‍රමාංකය 3යි. ඒ කියන්නේ යාගේ නියුට්‍රෝන 2ක් තියෙනවා. මේ විදිහට වර්ග 3ක් තියෙනවා හයිඩ්‍රජන් වල. සමස්ථානික වර්ග 3ක්. ඒතර මේවට නම් දීලා තියෙනවා. පළවෙනි එක්කෙනාට අපි කියනවා ප්‍රෝටියම් කියලා. එයාගේ නියුට්‍රෝන නැති එක්කෙනා. ඊට පස්සේ නියුට්‍රෝන එකක් තියෙන එක්කෙනාට කියනවා ඩියුටීරියම්. නියුට්‍රෝන දෙකක් තියෙන එක්කෙනාට කියනවා ට්‍රිටියම්. මේ විදිහට හයිඩ්‍රජන් වල සමස්ථානික තුනක් තියෙනවා. ඒවට නම් හිටන් දීලා තියෙනවා.
මේ විදිහට හැම පරමාණුකටම මගේ සමස්ථානික තියෙනවා. ක්ලෝරින් ගත්තත් සමස්ථානික තියෙනවා. සෝඩියම් ගත්තත් සමස්ථානික තියෙනවා. හැම එකෙම මගේ සමස්ථානික තියෙනවා. ඒතර ඒ ටික හරිනේ. ඊළඟට තියෙනවා 27 එක්ස්රම් මූලද්‍රව්‍යයක ප්‍රෝටෝන 11යි නියුට්‍රෝන 12යි. ඒකේ පරමාණු ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් මූලද්‍රව්‍ය ලියන්න පුළුවන්. පල්ලෙහාන් ලියන්නේ පරමාණු ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. මෙතනින් මම p කියලා දාන්නම්කෝ. උඩට අපි ලියන්න ඕනි ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව. එහෙනම් මේක ලියන්න පුළුවන් x වල පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන 11යි. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව 23යි. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් x වල 11 23 කියලා. ඊළඟට සිලිකන් ඩයොක්සයිඩ් සහ මැග්නීසියම් ඔක්සයිඩ් වල ඔක්සයිඩ වල ස්වභාවය අහලා තියෙනවා. ඉතින් ඔක්සයිඩ් ගත්තොත් එහෙනම් මේක නම් මතක තියාගන්න මේ කෙටි ක්‍රමයකින් සාමාන්‍යයෙන් අපි අලෝහ ගත්තොත් අලෝහ හැම එකේම ඔක්සයිඩ ආම්ලිකයි කියලා මතක තියාගන්න. අලෝහ වල ඔක්සයිඩ ආම්ලිකයි. අයන්න තියෙනවනේ. ඒතර අලෝහයක් තිබ්බොත් ආම්ලික ඔක්සයිඩයක් තමයි හදන්නේ. එහෙනම් මේකෙම අනිත් පැත්ත විදිහට මතක තියාගන්න පුළුවන් අපිට ලෝහ වල ඔක්සයිඩයක් තිබ්බොත් ඒකෙන් හැදෙන්නේ බාෂ්මික ඔක්සයිඩ. එහෙනම් අලෝහයක් තිබ්බොත් එයා හදන්නේ ආම්ලික ඔක්සයිඩ. ලෝහයක් තිබ්බොත් එයා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන්නේ බාෂ්මික ඔක්සයිඩ. ඊට අමතරව තියෙනවා උභයගුණී ඔක්සයිඩ කියලා જાතියක්. උභයගුණී කියන්නේ ලෝහ ආම්ලික බාෂ්මික ගුණ දෙකම තියෙනවා. අපි ඇලුමිනියම් කියන්නේ ඒ වගේ උභයගුණී මූලද්‍රව්‍ය. ඒවයින් හැදෙන්නේ උභයගුණී ඔක්සයිඩ. අන්න ඒ තුන අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් පළවෙනි එක්කෙනා අපි ගමු. ඉස්සල්ලාම තියෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ්. සිලිකන් කියන්නේ ආවර්තිත වගුවෙන් ගන්න පුළුවන් අපිට. සිලිකන් කියන්නේ අලෝහයක්. මැග්නීසියම් කියන්නේ ලෝහයක්. එහෙනම් මැග්නීසියම් වල ඔක්සයිඩය බාෂ්මික වෙන්න ඕනේ. මොකද ලෝහයක්නේ. සිලිකන් වල ඔක්සයිඩය ආම්ලික වෙන්න ඕනේ. එයා අලෝහයක් නිසා. එහෙනම් උත්තරේ වශයෙන් ගන්න පුළුවන් ආම්ලික සහ බාෂ්මික විදිහට තුන්වෙනි උත්තරේ. ඊළඟට කියනවා x පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 18යි ප්‍රෝටෝන 17යි නියුට්‍රෝන 18යි. එහෙනම් x පරමාණුවට මොකක්ද කියලා අහනවා කියන්න පුළුවන්. අපි ලියාගමු x පරමාණුව කියලා. මේකේ පරමාණු ක්‍රමාංකය ප්‍රෝටෝන ගාන. ඊළඟට ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුවට කියනවා ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් මෙයා අපිට ලියන්න පුළුවන් x වල පරමාණු ක්‍රමාංකය අපිට තියෙනවානේ ප්‍රෝටෝන ගාන 17යි කියලා. පරමාණු ක්‍රමාංකය 17යි. ස්කන්ධ ක්‍රමාංකය ගන්න 17යි 18යි එකතු කරාම 8යි 7යි 15යි 35ක් එනවා. එහෙනම් x වල 17 35 කියන්නේ x වල මේ 17 වෙනිමු තමයි ක්ලෝරින් නේ. ඒතර මේ ක්ලෝරින් ගැන තමයි මේ කියලා තියෙන්නේ. ඒ ක්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය 17යි ස්කන්ධ ක්‍රමාංකය 35යි කියලා කියවෙනවා. හැබැයි මෙන්න මේ ප්‍රෝටෝන ගාන 17ක් වෙනකොට ඉලෙක්ට්‍රෝන ගාන 18යි. ඒතර අපි සාමාන්‍යයෙන් දන්නවා ප්‍රෝටෝන ධනාරෝපණයි ඉලෙක්ට්‍රෝන ඍණාරෝපණයි මේ දෙක සමාන වුණොත් තමයි පරමාණුව උදාසීන තත්ත්වයටපත් වෙන්නේ. ඒතර මේකේ කියන විදිහට ඉලෙක්ට්‍රෝනයක් වැඩි. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් වැඩි කියලා කියන්නේ ක්ලෝරින් වලට ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර ඇවිල්ලා කියලා කියන්නේ. ඒතර මෙයාගේ ධන ආරෝපණ වලට වඩා ඍණ ආරෝපණ එකක් වැඩියෙන් තියෙනවා. ඉලෙක්ට්‍රෝනයක් වැඩියෙන් තියෙනවා. එහෙනම් මෙයාට ආරෝපණයක් හම් වෙනවා ක්ලෝරින් ඍණ කියලා. එහෙනම් මේක අපිට හඳුන්වන්න පුළුවන් ක්ලෝරයිඩ් අයනයක් කියලා. එහෙනම් අයනයක් කියන නම තමයි මේකට දෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනයක් වැඩියෙන් තිබ්බොත් හරි ඉලෙක්ට්‍රෝනයක් අඩුවෙන් තිබ්බොත් හරි නිර්මාණය වෙන්නේ අයනයක්. ඉලෙක්ට්‍රෝනයක් වැඩියෙන් තිබ්බොත් නම් ඍණ අයනයක්. ඉලෙක්ට්‍රෝනයක් අඩුවෙන් තිබ්බොත් ධන අයනයක්. ඊට පස්සේ ආවර්තිත වගුවේ රටා සම්බන්ධයෙන් තොරතුරු කීපයක් දීලා තියෙනවා. පළවෙනි එකෙන් කියනවා මූලද්‍රව්‍යයක සංයුජතාව සහ කාණ්ඩාංකය අතර සම්බන්ධයක් ඇත. මම කලින් වගුව ගැන ලියද්දි කියලා දුන්නානේ. පළවෙනි කාණ්ඩයේ සංයුජතාව 1යි, දෙවෙනි කාණ්ඩයේ 2යි, තුන්වෙනි කාණ්ඩයේ 3යි. ඒ කියන්නේ සංයුජතාවයි කාණ්ඩාංකය අතර යම් සම්බන්ධයක් තියෙනවා. පළවෙනි කාණ්ඩේ නම් සංයුජතාව 1යි, දෙවෙනි කාණ්ඩේ නම් 2යි, තුන්වෙනි කාණ්ඩේ නම් 3යි, හතරවෙනි කාණ්ඩේ 4යි, පස්වෙනි කාණ්ඩේ ආය අඩු වෙනවා 3 2 1. සම්බන්ධයක් තියෙනවා. ලෝහ මූලද්‍රව්‍ය වම් පැත්තේ අලෝහ ඒවා දකුණු පැත්තේ තියෙනවලු. ලෝහ ඒවා වම් පැත්තේ තියෙනවා. මම අර කලින් කිව්වේ බෝරෝන්ගෙන් පඩිපොලක් ඇන්දම බෝරෝන් දකුණු පැත්තේ අලෝහ, බෝරෝන්ගෙන් වම් පැත්තේ තියෙන්නේ ලෝහ. මේකත් හරි. ලෝහ ගොඩක් ඒවා තියෙන්නේ වම් පැත්තේ, අලෝහ ඒවා තියෙන්නේ දකුණු පැත්තේ. කාණ්ඩයක ඉහළ සිට පහළට යද්දි විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා කියලා තියෙනවා. උඩ ඉඳන් පල්ලෙහාට එද්දි මම කලිනුත් කිව්වා පරමාණුක අරය වැඩි වෙනවා. ඒ නිසා විද්‍යුත් ඍණතාව අඩු වෙනවා කියලා ඇඳලා පැහැදිලි කරානේ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි.
ආවර්තයක වමේ සිට දකුණට යද්දී අයනීකරණ ශක්තිය වැඩි වෙනවා කියලා තියෙනවා. මේකත් මම කිව්වා අර පොඩි අක්වක් විචලනයක් කියන්නේ. නම් සමස්තයක් වශයෙන් ගත්තම අපිට ලියන්න පුළුවන් පරමාණුකාරය වැඩි වෙනවා කියලා. මේ අයනීකරණ ශක්තිය වැඩි වෙනවා කියලා දල වශයෙන් ලියන්න පුළුවන්. හැබැයි දිගටම වැඩි වෙලා යන්නේ සරල රේඛාවක් වගේ වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙලා එකපාරටම ආයි පොඩ්ඩක් අඩු වෙනවා. ඊට පස්සේ ආයි වැඩි වෙනවා. ආයි පොඩ්ඩක් අඩු වෙලා ආයි වැඩි වෙනවා. ඔහොම තමයි රටාව යන්නේ. අර සමස්තයක් වශයෙන් සලකලා අපි කියනවා දකුණට යනකොට පරමාණු මේ විද්‍යුත් මේවාද අයනීකරණ ශක්තිය වැඩි වෙන බව. එහෙනම් අපිට මේකට උත්තරේ වශයෙන් ගන්න පුළුවන් A B සහ D කියන තුන තමයි හරිය. C එක වැරදි. A B සහ D සත්‍ය වේ කියන උත්තරේ තමයි හරිය. හරි. ඒක කෙටි ප්‍රශ්න 30ට ලකුණු දාන්නකෝ බලන්න. 30න් කීයද කියලා. හරි මේකේ පළවෙනි එකෙන් අහලා තියෙනවා මූලද්‍රව්‍ය පරමාණුක පරමාණු ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය ලිවීමේ සම්මත ක්‍රමයක් ඇත. ඒතර අපි කලින්වත් ලිව්වනේ මේ පරමාණුවක් අරගෙන නැවත අරන් තියෙන D පරමාණුව මේක Z A කියලා ලියලා තියෙනවා. ඒතර මේකේ ස්කන්ධ ක්‍රමාංකය පෙන්වලා තියෙන්නේ මේ Z වලින් පරමාණු ක්‍රමාංකය මේ පරමාණු ක්‍රමාංකය පෙන්වලා තියෙන Z වලින් පල්ලෙහා තියෙන්නේ පරමාණු ක්‍රමාංකය නැත්නම් ප්‍රෝටෝන සංඛ්‍යාව. අර උඩ තියෙන A අකුරට තමයි කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. Z කියන්නේ පරමාණු ක්‍රමාංකය. A කියලා දාලා තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එතකොට මේකේදී අපිට දැනගන්න ඕනේ පරමාණු ක්‍රමාංකය කියන්නේ මේකේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. ඒ දෙකත් දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් උත්තර දෙක ලියන්න ඕනේ. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ A අකුර, පරමාණු ක්‍රමාංකය කියන්නේ Z අකුර. ඒක දෙකම අරන ලකුණු දෙකක් දාන්න. ඊළඟට මූලද්‍රව්‍ය පරමාණුක පරමාණු ක්‍රමාංකයෙන් අදහස් වන්නේ කොහොමද කියලා. එහෙනම් මේ පරමාණු ක්‍රමාංකය කියන්නේ මම P කියලා ලිව්වේ ප්‍රෝටෝන සංඛ්‍යාවට තමයි පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ. එහෙනම් පරමාණු ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව. මූලද්‍රව්‍ය පරමාණුවක අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව. ඒ කාරණා ලකුණු දෙකක් දාන්න. ඊළඟ ප්‍රශ්නෙන් අහලා මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධ ක්‍රමාංකයෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. ඒතර ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවයි නියුට්‍රෝන සංඛ්‍යාවයි එකතුව. අර විදිහටම ලියන්න පුළුවන්. මූලද්‍රව්‍ය පරමාණුක අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව ස්කන්ධ ක්‍රමාංකය ලෙස හඳුන්වනවා. දැන් කෙටියෙන් ලියනවා නම් මූලද්‍රව්‍ය පරමාණුක අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. ඊට පස්සේ අපි ස්කන්ධ ලියද්දී ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය නොසලකා හරිනවා. අපි කලිනුත් කිව්වනේ මේ ප්‍රෝටෝන තියෙනවා නියුට්‍රෝන තියෙනවා ඉලෙක්ට්‍රෝන කියලා උපපරමාණු තුනක් තියෙනවා කියලා. ඒක ප්‍රෝටෝන වල ආරෝපණය ධන නියුට්‍රෝන වල ආරෝපණයක් නැහැ. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ. අපි සාමාන්‍යයෙන් ගන්නවා ප්‍රෝටෝනයක ස්කන්ධය එකක් කියලා. ඒතර ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයත් අපි ගන්න එකක් මේ නියුට්‍රෝන ස්කන්ධයත් අපි ගන්න එකක් කියලා. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය අපි ලියනවා බිඳුවක් කියලා. ඒකට හේතුව තමයි මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල සාපේක්ෂව මේගොල්ලන්ගේ ස්කන්ධයෙන් 1840න් එකක් තමයි ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් කියලා කියන්නේ ඊටාම කුඩා ස්කන්ධයක් බව පැහැදිලි වෙනවා ඇති. ප්‍රෝටෝනයක් වුණත් ගණන් කරන්න බැරි තරම් චූටි ස්කන්ධයක් තියෙන්නේ. නමුත් මේ ඒකෙනුත් 1840න් එකක් තමයි ඉලෙක්ට්‍රෝනයක් කියලා කියන්නේ. එහෙනම් ඒකෙනුත් මෙච්චර අඩු ගණක් කියලා කියන්නේ අපිට ඒක ගණන් ගන්න නැතුව අර දෙන්නට සාපේක්ෂව අතහැරලා දාන්න පුළුවන්. හරි.
ඔයා හිතන්නකෝ මේ කිලෝග්‍රෑම් 1840ක් බර කවුරු හරි කෙනෙක් ඉන්නවා. එච්චර බර කට්ටිය නෑ. එතකොට මෙයත් එක්ක තියෙනවා තව කිලෝග්‍රෑම් එකක වස්තුව. එතකොට මෙයත් එක්ක බලද්දි මේ කිලෝ එක ගණන් ගන්න ඕනේ නෑනේ අපිට. අයින් කරලා දාන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය අයින් කරලා දාන්නේ. අර දෙකට සාපේක්ෂව අනිත් දෙන්න 1840ක් බර නම් අරය බර කිලෝ එකයි. එතකොට ඒක නිකන් යා නෑ වගේනේ. ඒ නිසා අයින් කරලා දාන්න. එහෙනම් ලියන්න ඕනේ අපි උත්තරේ විදිහට ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් එද්දාස් 840න් එකක් තරම් ඉතා කුඩා නිසා මේ තරම් කුඩා නිසා අපිට ඒක අතහැරලා දාන්න පුළුවන්. අරන ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය ප්‍රෝටෝනික ස්කන්ධයෙන් 1840න් එකක් තරම් ඉතා කුඩා ගයක් ගන්නා නිසා. ඊළඟේ තියෙනවා සෝඩියම් පරමාණුක පරමාණු ක්‍රමාංකය 11යි ස්කන්ධ ක්‍රමාංකය 23යි. අපිට නම් ඒක සම්මත ක්‍රමයට ලියා ගන්න පුළුවන්. මේ ලියලා තියෙන විදිය හරි. සෝඩියම් ලියලා පල්ලෙන් ලියන්න ඕනි පරමාණු ක්‍රමාංකය, උඩින් ලියන්න ඕනි ස්කන්ධ ක්‍රමාංකය. මේ ලකුණුත් මෙයාට දාගෙන යන්න. මේකෙත් ලකුණු 2යි, ඊට පස්සේ මේකෙත් ලකුණු 2යි. මේක නම් ලකුණු 1යි. මේකෙත් ලකුණු 2ක් තියෙනවා. මෙතනත් ලකුණු 2ක් තියෙනවා. මේකටත් 2. කට වහනවා. මේ රෙකෝඩින්ස් දෙන්නත් ඕනේ ළමයින්ට අයියෝ මන් දන්නේ කනවා ගම. සෝඩියම් පරමාණුවේ න්‍යෂ්ටිය වටා පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. සෝඩියම් පරමාණුක න්‍යෂ්ටිය වටේට ඉලෙක්ට්‍රෝන ගාන හොයාගත්තා. අපි දැන් සංකේත ලිව්වනේ සෝඩියම් වල 11යි 23යි කියලා. එතකොට මේ 11 කියලා කියන්නේ ප්‍රෝටෝන ගාන. අපි දන්නවා ප්‍රෝටෝන ගාන සමානයි ඉලෙක්ට්‍රෝන ගානට. එහෙනම් ප්‍රෝටෝන 11ක් නිසා ඉලෙක්ට්‍රෝන ගානත් අපිට 11යි කියලා ලියන්න පුළුවන්. මේ දෙක මෙයා කලින් කළානේ. එකෙන් ආනේ ප්‍රෝටෝන සංඛ්‍යාව. ඔයා කලින් කරන්න එපා වෙනකෝ මම කරන කයින්න පොඩ්ඩක්. කලින් උත්තර ලිව්වා මම හිතන්නේ මම කියා දීලා කියලා. මේ සෝඩියම් පරමාණුවේ ප්‍රෝටෝන සංඛ්‍යාව තමයි පල්ලෑ තියෙන ගාන 11. එහෙනම් ප්‍රෝටෝන තියෙනවා 11. ඒකේ ලකුණු 2යි. නියුට්‍රෝන ගාන හොයාගන්න පුළුවන්. මේ උඩ තියෙන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුවනේ. එහෙනම් ප්‍රෝටෝන 11ක් නිසා 23න් 11ක් අඩු කරලා නියුට්‍රෝන ගාන ගත්තා ඒක. 23න් 11ක් අඩු කරාම අපිට උත්තරේ එනවා 12. එහෙනම් නියුට්‍රෝන ගාන අපිට 12යි කියලා ලියන්න පුළුවන්. ඒකෙත් ලකුණු 2යි. ඉලෙක්ට්‍රෝන ගාන හොයන්න පුළුවන්. මේ ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයිනේ. මේ දෙක සමාන නිසා ප්‍රෝටෝන 11යි නම් ඉලෙක්ට්‍රෝනත් අපිට 11යි කියලා ලියන්න පුළුවන්. ඒකෙත් ලකුණු 2ක් දාන්න. දෙමුත් අඳින්න එපා බොරුවට. හරිනේ. ඒතර අපිට පුළුවන් මේක එකතු කරලා ලකුණු දාගන්න. 2 4 6 7 8 9 10 11 15ක් තියෙනවනේ. 15 මේකටත් ව්‍යුහගත රචනා නිසා 12ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. හරි ඊට පස්සේ බලන්න දෙවෙනි ප්‍රශ්නේ. ආවර්තිතාව අගුවක සටහනක් මේ දීලා තියෙනවා. දීලා තියෙන අක්ෂර ඇත්ත අක්ෂර නෙමෙයිලු ඒ ඇසුරෙන් පිළිතුරු ලියන්න කියලා තියෙනවා. ඒතර පළවෙනි A කියලා තියෙන එක අපි ඇත්තේවත් නිකන් ලියාගමු. එතකොට A කියලා කියන්නේ ඇත්තම මූලද්‍රව්‍ය අපි ගත්තොත් එහෙම මෙතන ඉන්නේ ලිතියම් කියන මූලද්‍රව්‍ය. ඊට පස්සේ තියෙනවා බෙරීලියම්. ඇත්තේවා ඕනිත් නෑනේ දීලා තියෙන සංකේත වලින්මනේ උත්තර ලියන්න කියන්නේ. ඇත්තේවා ලියන්න ඕනිත් නෑ. මම තියාගමු. එකෙන් අහනවා වෙනත් මූලද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති මූලද්‍රව්‍ය. ඒතර මේ දීලා තියෙන ඒවාගෙන් වෙනත් ඒවා එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියන එකේ තේරුම තමයි ඒක නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යයක් කියන එක. නිෂ්ක්‍රීය කියන්නේ කාත් එක්කවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒතර එහෙම ඒවා තියෙන්නේ 8 වෙනි කාණ්ඩය කියලා අපි කලින් කිව්වනේ. කාත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති ඒවා තමයි මෙන්න මේ 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එහෙනම් අපිට උත්තරය වශයෙන් ගත්ත හැකි E කියන මූලද්‍රව්‍ය. ඊළඟට අහනවා අඩුම ප්‍රථම අයනීකරණ ශක්තියක් තියෙන
මූලද්‍රව්‍ය ලියන්න කියලා. එතකොට මම කලිනුත් කිව්වා මේ අයනීකරණ ශක්තිය ගැන කියනකොට පොඩි අදහසක් ඕගලන්ට තියෙන්න ඕනේ අයනීකරණ ශක්තිය ගැන. මොකද ඒක මේ අපිට ආවර්තිතාවක් වෙන්න එකපාරට ගන්න බෑ. අපිට කියන්න පුළුවන් මෙහෙම මෙන්න මේ රටාව දැනගෙන හිටියනම් ඕනි ප්‍රශ්නකට ලියන්න පුළුවන්. මේ රටාව පොඩ්ඩක් ඕනනම් පැත්තකින් ලියා ගන්න. මෙහෙම ඉස්සල්ලාම දෙකක් වැඩි වෙනවා. ඊට පස්සේ ආයෙ එකක් අඩු වෙලා ආයෙ මෙහෙම තුනක් වැඩි වෙනවා. ඊට පස්සේ ආයෙත් එකක් අඩු වෙලා ආයෙත් මෙහෙම තුනක් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ තැන් වල අපිට ලකුණු කරන්න පුළුවන් මූලද්‍රව්‍ය. මෙතන එකක් ලකුණු කරමු. මෙතන 1යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔය තියෙන්නේ ආවර්තයක් දිගේ යනකොට මේ අයනීකරණ ශක්තිය වෙනස් වෙන රටාව හරි. එහෙනම් මම මෙන්න මේ දෙවෙනි ආවර්තය සලකලා මේක ඇඳලා තියෙන්නේ. දෙවෙනි ආවර්තය ගන්නම්කො මෙන්න මේකේ. එහෙනම් මේකේ මේ A වගේ කෙනෙක් තමයි මෙතන ඉන්න ඕනේ. A ඊට පස්සේ B තමයි පොඩ්ඩක් උරට යන්නේ. ආයෙ C එක පල්ලයට එනවා. D ආයෙ වැඩි වෙනවා. E වල ආයෙ වැඩි වෙනවා. F වලදී ආයෙ පොඩ්ඩක් අඩු වෙනවා. ඊට පස්සේ G ආයෙ වැඩි වෙනවා. E වල ආයෙත් වැඩි වෙනවා. ඊට පස්සේ යනවානේ ඊළඟ ආවර්තයට. E වලින් පස්සේ ආයෙ ශනිකව ඊළඟ ආවර්තයට යනවා. ඊළඟ ආවර්තයේදී ඔන්න අයනීකරණ ශක්තිය එකපාරටම පල්ලෙහාට යනවා. නිල් පාටින් අඳින්නම් ඊළඟ ශක්ති මට්ටම. ඒකෙදී ඔන්න එකපාරටම ආයෙ පල්ලෙහාට ඇවිල්ලා ආයෙ මුලින් ඉඳන් පටන් ගන්නවා. ආයෙ අර වගේම දෙකක් වැඩි වෙනවා. ආයෙ එකක් අඩු වෙනවා. ආයෙ තුනක් වැඩි වෙනවා. ආයෙ එකක් අඩු වෙනවා. ආයෙ තුනක් වැඩි වෙනවා. ඊළඟ එකේදී ආයෙ ඔන්න කඩන් වැටෙනවා පල්ලෙහාට. ඒක වෙන පාටකින් දාන්නේ. අන්තිම එකේදී ඔන්න ආයෙත් සැරයක් පල්ලෙහාටම යනවා. ඒ ටිකත් අපිට ලියන්න පුළුවන් ඕනනම් ඊට පස්සේ මෙතන ආයෙ F තියෙනවා. ඊට පස්සේ ආයෙ G H I J K ඔය විදිහට තමයි යන්නේ. පළවෙනි දෙන්නත් අපිට ඕනනම් අඳින්න පුළුවන් මෙතනින්ම වෙන පාටකින් දාමුකෝ. මම අර A වලින් පටන් ගත්තේ උඩම දෙන්නත් අපිට ඕනනම් අඳින්න පුළුවන්. මේ උඩ ඉඳන් තමයි ආවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ. පළවෙනිම දෙන්න ඉන්නේ මෙතනයි මෙතනයි. මෙතන හයිඩ්‍රජන් ගත්තොත් එතන ගත්ත යගේ හීලියම්. හරි. මේ ඉන්නේ හයිඩ්‍රජන් උයි හීලියම්. ඔය විදිහට තමයි අයනීකරණ ශක්තිය අක්වක් විචලනයකට යන්නේ. මේ විචලනය අනිවාර්යයෙන්ම මතක තියාගන්න දෙකක් වැඩි වෙලා අඩු වෙලා ආයි තුනක් වැඩි වෙනවා. ආයි අඩු වෙලා ආයි තුනක් වැඩි වෙනවා. ඔහොම තමයි රටාව යන්නේ. එහෙනම් මෙතන අපිට අහන්නේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ අඩුම ප්‍රථම අයනීකරණ ශක්තියක් තියෙන මූලද්‍රව්‍ය. මෙතන තියෙන ඒවායින් ගත්තොත් නේ බලන්න තියෙන්නේ. මෙතන තියෙන මූලද්‍රව්‍ය මම නිකන් රවුම් කරන්නම්කෝ. මෙතන අපිට දීලා තියෙන මූලද්‍රව්‍ය ටික තමයි ඉස්සල්ලාම A. එතකොට A ඉන්නවා මෙතන. ඊට පස්සේ තියෙනවා B. ඔන්න B වල ඊට වඩා වැඩි වෙලා. ඊට පස්සේ තියෙනවා C. මෙතන C කියන්නේ මේ අපේ C නෙමෙයිනේ. C කියලා කියන්නේ එතකොට අපි අඳපු විදිහට ගත්තොත් 3යි 6යි 9යි 10යි 11 13 වෙනි එක වෙන්න ඕනේ. මේකේ තියෙන අකුරුයි අපි දාපු අකුරුයි වෙනස් හොඳේ. මම මේ තියෙන තැන් ටික දාලා රවුම් කරන්නම්. A තියෙන්නේ මේ පළවෙනි කොළ පාට රවුමේ. ඊළඟට B තමයි ඊළඟට තියෙන්නේ. ඊට පස්සේ C නෑ D නෑ E නෑ F නෑ G නෑ E නෑ. ඊට පස්සේ එකපාරට කඩන් වැටලා ආයි තුනක් යන්න එපේ. අනිත් එක්කෙනා තියෙන්නේ මෙන්න මෙතන. C අකුර තියෙන්නේ මේ මම H දාලා තියෙන්නේ. අතන C මූලද්‍රව්‍ය. ඊට පස්සේ ආයි තුනක් අයින් කරන්න වෙනවනේ. 1 2 3යි. ඊට පස්සේ අනිත් එක්කෙනා ඉන්නේ මෙන්න මෙහි තව ගොඩක් පල්ලෙහා ඉන්නේ. එහෙනම් මේකෙදී අපිට පුළුවන් මෙතන අහලා තියෙන අපිට අඩුම අයනීකරණ ශක්තියක් තියෙන මූලද්‍රව්‍යනේ. ඒතර ඔයගලන්ට පේනවා ඇති මේ අඩුම තියෙන එක ඇහුවම මෙන්න මේ Aට සාපේක්ෂව මෙතන අඩුයි. ඊටත් සාපේක්ෂව මෙතන පේන්නේ නැහැ. මෙන්න මේ පල්ලෙහාම එක්කෙනා තමයි අඩුම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අඩුම අයනීකරණ ශක්තියක් තියෙන්න ඕනි F වලට. ඒක පේන්නේ අර එහා පැත්තේ කෙළවරේ කොළ පාටින් තියෙන. ඒක තමයි පල්ලෙහාටම ගිහලා පටන් ගන්න ඒකනේ. ඒතර ඒකේ තමයි අඩුම අයනීකරණ ශක්තියක් තියෙන්නේ. අයනීකරණ ශක්තිය අඩුම එක වශයෙන් අපිට තෝරගන්න පුළුවන් F කියන මූලද්‍රව්‍ය. හරිද? F තියෙන මෙතන ගිහිල්ලා ඊට පස්සේ B මෙතන, C මෙතන, D මෙතන, මේ
F තියෙන්නේ මෙන්න මේ පල්ලෙහාම A B C මෙතන D මෙතන E F එක තියෙන්නේ අර පල්ලෙහාම තියෙන්නේ ඒ කියන්නේ අයනිකරණ ශක්තිය අඩුම එක තමයි F ඊට පස්සේ වඩාත් විද්‍යුත් ඍණ මූලද්‍රව්‍ය අහලා තියෙනවා. ඒතර මම කලින් අර වගුව ගැන පැහැදිලි කරද්දි කිව්වා විද්‍යුත් ඍණතාව කියන එක මෙහෙට එන්න අඩු වෙනවා කියලා. මෙහෙට විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. අනිත් පැත්තට එනොත් වැඩි වෙනවා. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාව මෙහාට යන්න වැඩි වෙනවා. ඊට අමතරව මෙහෙට යන්නත් විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. එහෙනම් මේ විදිහට ගත්තම අපි මතක තියාගන්න පුළුවන් අපිට කාණ්ඩයක් ඔස්සේ ඉහළට යන කොටයි ආවර්තයක් ඔස්සේ දකුණට යන කොටයි තමයි විද්‍යුත් ඍණතාව කියන ගුණය වැඩි වෙන්නේ. එහෙනම් විද්‍යුත් ඍණතාව වැඩි වෙන පැත්ත දන්නවනේ. කාණ්ඩයක් ඔස්සේ උඩට යන්න ඕනි ආවර්තයක් ඔස්සේ දකුණට යන්න ඕනි. ඒතර මේ දෙකේ සම්ප්‍රයුක්තය තියෙන්නේ මෙන්න මේ මැදින් කියලා ඔයගලන්ට පේන්න ඕනි. මෙන්න මේ පැත්තට තමයි එහෙනම් විද්‍යුත් ඍණතාව කියන එක වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍ය තියෙන්න ඕනි. මෙන්න මේ උඩ කෙළවරේනේ. මෙන්න මෙතන තමයි විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍ය තියෙන්න ඕනි. හැබැයි අපි දැනගන්න ඕනි සාමාන්‍යයෙන් අපි මේ උච්ච වායු ගන්නෙ නැහැ. පෝලිං පරිමාණයෙන් අපි විද්‍යුත් ඍණතාව මයින්නේ. පෝලිං පරිමාණයේදී අපි උච්ච වායු අතාරිනවා. හරි. එහෙනම් උච්ච වායු ටික අතෑරලා තමයි පෝලිං පරිමාණය හදලා තියෙන්නේ. ඒ නිසා උච්ච වායුවක් අතෑරියම අපිට විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍ය හම්බෙන්නේ මෙන්න මෙතන. මෙතන මම නිකන් පාට කරගන්නම්. මෙන්න මේ කොටුවේ තමයි විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍ය තියෙන්නේ. මෙතන ඉන්නේ ෆ්ලෝරින් ඉන්නේ. F තමයි මෙතන ඉන්නේ. එහෙනම් ෆ්ලෝරින් තමයි විද්‍යුත් ඍණතාව මේ ලෝකේ තියෙන වැඩිම මූලද්‍රව්‍ය. ඒතර මේක මම නිතර කියනවා මතක තියාගන්න පුළුවන් ඔයගලන්ට පාඩම් කරේ නැත්නම් විද්‍යුත් ඍණතාවක් වැඩිම මූලද්‍රව්‍යයක් තමයි ඔයාලා පැත්තට එන්නේ. ෆේල් වෙනවනේ. ඒතර F අකුරක් වෙනවා වගේ පේනවනම් මේ දවස්වල පේන ඇති ඔයාලා ලියන්න ඉන්න කට්ටියට. මේ ඒතර විද්‍යුත් ඍණතාව වැඩි මූලද්‍රව්‍යයක් ඒ විදිහට මතක තියාගන්න. එහෙනම් මෙතන අහලා තියෙන්නේ විද්‍යුත් ඍණතාව වැඩි මේක අහලා තියෙන්නේ මේ දීලා තියෙන ටිකෙන්. ඒතර මේකේ ෆ්ලෝරින් නැහැනේ. ෆ්ලෝරින් නැති නිසා අපිට ගන්න වෙන්නේ මේ D අකුර. මොකද උච්ච වායු ගන්න බෑ කියලා කිව්වනේ. එහෙනම් D අකුර තමයි තියෙන ඒවායින් ගන්න වෙන්නේ. මෙතන මේ මම ඇඳපු කොටුවේ මූලද්‍රව්‍යයක් නැති නිසා D අකුර ගත්තා. ඊට පස්සේ කියනවා A මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට A මූලද්‍රව්‍ය කියන්නේ මෙන්න මෙතනනේ. එහෙනම් A මූලද්‍රව්‍ය කියන්නේ තුන්වෙනි මූලද්‍රව්‍ය. ආවර්ත ද්‍රව්‍යයේ අංක දාන් ගියොත් 1 2 මෙතන තියෙන්නේ 3. එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 3යි. එහෙනම් අපිට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන් 1,2 1යි 2යි තමයි යාගේ මේ 2,1නේ. ඉලෙක්ට්‍රෝන 3 පිරෙන විදිය ලියන්න ඕනි. මම A කියලා දාලාම ලියන්නකො තොල්ලේසින්. එහෙනම් මේ A කියන මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය 3යි. ඒ නිසා A3 කියලා දාන්න පුළුවන්. එහෙනම් පරමාණු ක්‍රමාංකය 3යි. ඒකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන් අපිට 2,1. ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ 2.8යිනේ. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ 2යි ඊළඟ ශක්ති මට්ටමේ 1යි විදියට. හරිනේ දෙට. ඔවල් උත්තරේ ලියද්දි මෙහෙම ලියන්න එපා මේ පරමාණු ක්‍රමාංකය කියලා ලියලා 3යි කියලා ලියන්න. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනම ලියන්න 2,1 කියලා. ඊළඟ ප්‍රශ්නයෙන් අහලා තියෙනවා මේ වගුවේ ඇති මූලද්‍රව්‍ය අතරින් ලෝහ මූලද්‍රව්‍ය දෙකක්. මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් පෙන්වන්න බෙදා ගන්න විදිය. මේ වගුව අපිට මෙන්න මෙතනින් වෙන් කර ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි වගුව වෙන් කරන්න ඕනේ. මෙන්න මේ බෝරෝන්ව යවනවා අලෝහ පැත්තට. යවලා මෙන්න මෙතනින් තමයි මම කිව්වේ පඩිපොලක් අඳින්න කියලා. මෙන්න මේ පඩිපොලක් ඇඳගත්තම මෙතනින් දකුණු පැත්තේ තියෙනවා අපි කියන අලෝහ. මේ පැත්තට තියෙන අලෝහ. මෙතනින් වම් පැත්තට තියෙන්නේ ලෝහ. එහෙනම් මේ පැත්තට අලෝහ මේ පැත්තට ලෝහ කියලා මතක තියාගන්නත් පුළුවන් අපිට. එහෙනම් වගුවේ මේ පැත්තට තියෙන්නේ අලෝහ මූලද්‍රව්‍ය. වගුවේ මේ පැත්තට තියෙන්නේ ලෝහමය මූලද්‍රව්‍ය. එහෙනම් අපෙන් අහලා තියෙන්නේ මේකේ තියෙන ලෝහ මූලද්‍රව්‍ය දෙකක් ලියන්න කියලානේ. එහෙනම් අපිට මෙන්න මේ පැත්තේ තියෙන ඕනිම දෙන්නෙක්ව ලියන්න පුළුවන්. අර මම බෙදලා වෙන් කරපු එකෙන් වම් පැත්තේ තියෙන ඕනි දෙකක්. ඒ කියන්නේ A ලියන්න පුළුවන්. C ලියන්න පුළුවන් F ලියන්නත් පුළුවන්. A නැත්තම්
සීට වඩා F ලියනවා නම් හොඳයි. මොකද මම අර කිව්වේ පඩිපොළ දෙපැත්ත තියෙන ඒවා උච්ච වායු වශයෙන් ගන්නවා කියලා අපි. මේ ලෝහ වශයෙන් ගන්නවා කියලා. ඒ නිසා මේ ඇලුමිනියම් එක අපිට ලෝහ වශයෙන් ගන්නත් පුළුවන්. ඒ නිසා වඩාත්ම හොඳයි ඒ සහ F ලිව්වොත් C ලිව්වත් වැරද්දක් නැහැ හරි. මොකද ලෝහයක් වශයෙන් තමයි ඇලුමිනියම් වැඩිපුර ගන්න. අපි ඇලුමිනියම් භාජනයේම දන්නවනකොලු ඇලුමිනියම් කියන්නේ ලෝහයක් බව. මේ නමුත් ලෝහ ගුණ දෙකම තියෙන ඇලුමිනියම් වල වැඩියෙන් හොඳයි ඒ සහ F ලිව්වනම්. අලෝහ මූලද්‍රව්‍යයක් වශයෙන් එනම් අර නිල් පාට තීරුවෙන් එහා පැත්තේ තියෙන කට්ටිය D ලියන්න පුළුවන් E ලියන්න පුළුවන්. මේකත් වැඩියෙන් හොඳයි D අකුර ලිව්වනම්. E කියන්නේ උච්ච වායුවක් නිසා වැරද්දක් නෑ E ලිව්වත් හරිය. E කියන්නේ උච්ච වායුවක්. ඒකත් අලෝහයක් වශයෙන් තමයි ගන්න. ඊට පස්සේ කියනවා F මූලද්‍රව්‍යයේ සැබෑ සංකේතය ලියන්න කියලා. එතකොට පේන ඇති F කියලා කියන්නේ වගුවෙන් ගත්තොත් අපි 19 වෙනි මූලද්‍රව්‍ය. එහෙනම් වගුව ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනි. එහෙනම් 19 වෙනි මූලද්‍රව්‍ය වෙන්නේ පොටෑසියම්. F වල සැබෑ සංකේතය පොටෑසියම් නැත්නම් K අකුර ලියන්න පුළුවන්. හරි ඒකෙත් ලකුණු දාගෙන යනතර පළවෙනි එකේ 1යි මේකට 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි 9යි මෙතනට දෙකක් තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවද ඒකේ? තව කැලලක් තියෙනවා ඒකනේ. මුල් ලකුණු දාන්න එපා. තව පොඩි වගුවක් තියෙනවනේ පුරව. පහත දක්වයි තොත තමයි ස්ටෑන්ඩ් එක පුරවන්න කියලා තියෙනවා. X වල ඉලෙක්ට්‍රෝන ගාන කියන්නේ මේ පරමාණු ක්‍රමාංකයේ සමානයි ප්‍රෝටෝන ගානට. එහෙනම් X වල ප්‍රෝටෝන 11යි Y වල ප්‍රෝටෝන 19යි. ඊට පස්සේ අපි දන්නවා ප්‍රෝටෝන ගාන සමානයි ඉලෙක්ට්‍රෝන ගානට. එහෙනම් මේකෙත් 11යි 19යි. නියුට්‍රෝන ගාන හොයන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරලා. එහෙනම් 39න් 19ක් අඩු කරාම මෙයාට එනවා 20ක්. 23න් 11ක් අඩු කරාම මෙයාට එනවා නියුට්‍රෝන 12ක්. හරිද? පරමාණු ක්‍රමාංකය කියන්නේ කෙලින්ම ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන ගාන සමානයි ඉලෙක්ට්‍රෝන ගානට. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව. එහෙනම් අපිට පුළුවන් ප්‍රෝටෝන ගාන අඩු කරපුවාම නියුට්‍රෝන ගාන හොයාගන්න. මේ 12 හදාගත්තේ 23න් 11ක් අඩු කරලා 20 හදාගත්තේ 39න් 19ක් අඩු කරලා. ඒකේ ලකුණු මුල් ලකුණු දාන්න පුළුවන් ඔයාලට 15න් කීයද කියලා. හරි ඊළඟ ප්‍රශ්න බලන්න තුන්වෙනි එක. පරමාණුව ගැන ආකෘතියක් ඉදිරිපත් කරන ලද්දේ අර්නස්ට් රදර්ෆර්ඩ් විසින්. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතියට පස්සේ ඊළඟට ආකෘතියක් ඉදිරිපත් කරන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්. එයාගේ ආකෘතියට අපි කියනවා ග්‍රහ ආකෘතිය. ග්‍රහ ආකෘතිය කියලා කියන්න පුළුවන් අපිට රදර්ෆර්ඩ්ගේ. එම ආකෘතිය ඔහු සමාන කළේ කුමටද කියලා අහනවා. එයා ඒක සමාන කරනවා සූර්යයා වටා ග්‍රහලෝක භ්‍රමණය වන ආකාරයට. සූර්යයා වටා ග්‍රහලෝක භ්‍රමණය වන ආකාරයට සමාන කරනවා. පරිභ්‍රමණය කිව්වත් හරි භ්‍රමණය කිව්වත් කමන්නේ වටේට කියලා තියෙනවනේ. ග්‍රහලෝක භ්‍රමණය වන ආකාරයට. රදර්ෆර්ඩ්ගේ ආකෘතිය අනුව ඉදිරිපත් කරපු කරුණු දෙකක් අහනවා. අතර මෙයා ඉදිරිපත් කරන කරුණු තමයි එක කාරණයක් තමයි පරමාණුව තුළ ධන ආරෝපණ එක් රැස් වෙච්ච න්‍යෂ්ටියක් තියෙන බව මෙයා කිව්වා. එයාගේ ආකෘතියෙන් එයා කිව්වා අර දැන් අපි පිළිගන්න ආකෘතිය විදිහටම පරමාණුව තුළ ධන ආරෝපණිත ධන ආරෝපණ එක් රැස් වූ න්‍යෂ්ටියක් පීඩන බව කිව්වා. ඊට අමතරව මෙයා කියනවා ඒ වටේට ඉලෙක්ට්‍රෝන චලිතය යෙදෙන බව. ඒ න්‍යෂ්ටිය වටේට ඉලෙක්ට්‍රෝන චලිතය යෙදෙන බවත් එයා කිව්වා.
ඊට පස්සේ රදර්ෆර්ඩ්ගෙන් පස්සේ තවදුරටත් පරමාණුව ගැන නීල්ස් බෝර් ඉදිරිපත් කරපු අදහස පරමාණු කාකෘතියෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා නීල්ස් බෝර්ලා කියනවා ඒ ඉලෙක්ට්‍රෝන චලනය වෙන්නේ නිශ්චිත ශක්ති මට්ටම් වල බව. හරි. දැන් මේ ග්‍රහලෝක ආකෘතියෙන් ශක්ති මට්ටම් ගැන කියුන්නේ නෑනේ. ඒක නීල්ස් බෝර් තමයි කියන්නේ මේ ඒ ඉලෙක්ට්‍රෝන චලනය වෙන්නේ නිශ්චිත ශක්ති මට්ටම් වල නැත්තම් පතවල නැත්තම් කක්ෂවල කියලා පැහැදිලි කරනවා. එන ලියවෙන්න ඕනේ අපිට මේ ධනාරෝපිත න්‍යෂ්ටි වටේට නිශ්චිත පතවල නැත්තම් කක්ෂවල ඉලෙක්ට්‍රෝන චලනය වන බව. ඒක ලියන්න ඕනේ නෑනේ. ධනාරෝපිත න්‍යෂ්ටි වටේට නිශ්චිත පතවල නැත්තම් කක්ෂවල ඉලෙක්ට්‍රෝන චලනය වන බව. නැත්තම් ශක්ති මට්ටම් වල කිව්වත් කමන්නේ. නිශ්චිත පතවල එහෙම නැත්තම් කක්ෂවල නැත්තම් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන චලනය වන බව. ඊළඟ KLM වල තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අහලා තියෙනවා. මේක අපි කලිනුත් ලිව්වනේ K වල තියෙන පුළුවන් උපරිම 2යි L වල 8යි M වල 18ක් වෙනකන් තියෙන පුළුවන්. L එකේ නම් අහලා නැහැ. L එකත් ඕන නම් අපිට 32ක් දක්වා පුරෙන්න පුළුවන්. ඊට පස්සේ ඔක්සිජන් එක හැදිලා ඔක්සයිඩ් හදනවා. ඒවයි සූත්‍ර ලියන්න කියලා තියෙනවා. ඒකටත් අපිට ඕන නම් ආවර්තිතාව වගුවෙන් උදව්වක් ගන්න පුළුවන්. සංයුජතාව එහෙම හොයාගන්න. ඉස්සල්ලාම තියෙනවානේ සෝඩියම් ඔක්සයිඩ්. එහෙනම් සෝඩියම් ලිව්වා. ඔක්සිජන් ලිව්වා. අනිත් එකේ තියෙන ඇලුමිනියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් ලිව්වා. ඔක්සිජන් ලිව්වා. අනිත් එකේ තියෙන සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ලිව්වා. ඔක්සිජන් ලිව්වා. ඊට පස්සේ ආවර්තිතාව වගුවෙන් බලන්න මේ වගේ සංයුජතාව මොනවද කියලා. සෝඩියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේ සංයුජතාව 1යි. ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ සංයුජතාව 2යි. ඇලුමිනියම් ඉන්නේ 3 වෙනි කාණ්ඩේ සංයුජතාව 3යි. ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ සංයුජතාව 2යි. මෙතන සල්ෆර් වල සංයුජතාව කොහොමද 2යි. 6 වෙනි කාණ්ඩේ ඉන්න නිසා ඔක්සිජන් වලත් 2යි. අපිට සූත්‍ර ලියද්දි පුළුවන් සංයුජතාව මාරු කරලා සූත්‍ර ලියන්න. එහෙනම් මෙයාගේ 2 ඉලක්කම මෙයාට එන්න ඕනි. 1 ඉලක්කම මෙයාට එන්න ඕනි. මෙතනත් මෙයාගේ 2 ඉලක්කම මෙයාට එන්න ඕනි. 3 ඉලක්කම මෙයාට එන්න ඕනි. මෙතනත් 2 ඉලක්කම මෙයාට එන්න ඕනි. 2 ඉලක්කමක් මෙයාටත් එන්න ඕනි. මෙතන සල්ෆර් වල නම් මේ 4 වෙනි කාණ්ඩේනේ. සල්ෆර් 4 වෙනි කාණ්ඩේ නිසා 4යි. 4 වෙනි කාණ්ඩේ ඉන්නේ. මෙයාගේ සංයුජතාව 4යි. එහෙනම් දැන් සූත්‍ර ලියන්න මේකට මාරු කරලා ඉස්සල්ලාම තියෙනවා සෝඩියම් ඔක්සයිඩ් අපිට ලියන්න පුළුවන්. සෝඩියම් ලිව්වා. අර 2 ඉලක්කම ලිව්වා. ඊට පස්සේ O වලට 1 ඉලක්කම දාන්න ඕනේ නෑනේ. එහෙනම් සෝඩියම් ඔක්සයිඩ් මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට ඇලුමිනියම් ඔක්සයිඩ් පුළුවන් අපිට Al වලට 2 යනවා. ඔක්සිජන් වලට 3 යනවා. සල්ෆර් එක ලියන්න පුළුවන්. සල්ෆර් වලට 2 ඉලක්කම යනවා. ඔක්සිජන් වලට 4 ඉලක්කම යනවා. මේකේ 2යි 4යි කපන්න පුළුවන්. එතකොට S වලට 1ක් වෙලා ඔක්සිජන් වලට 2ක් වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ්. ඔය විදිහට අපිට පුළුවන් සූත්‍ර ලියන්න. මේ සූත්‍ර ටික කරන ලකුණු 3ක් දාන්න එකට. ඊට පස්සේ ඒවයින් ප්‍රබල භාෂ්මික උභය ගුණී සහ ප්‍රබල ආම්ලික ඒවා තෝරන්න කියලා කියනවා. මම කලිනුත් කිව්වනේ මේ ලෝහ තිබුණොත් ලෝහවල ඔක්සයිඩ් භාෂ්මිකයි. අලෝහ තිබුණොත් අලෝහවල ඔක්සයිඩ් ආම්ලිකයි. අයන්නට අයන්න තියෙන හින්දා අලෝහවල ඔක්සයිඩ් නිතරම ආම්ලිකයි. ඒවල තියන්න අයන්නට අයන්න තියෙනවනේ. අලෝහවල ඔක්සයිඩ් ආම්ලිකයි. ලෝහ නම් භාෂ්මිකයි. ඇලුමිනියම් වගේ විශේෂයි කිව්වනේ. ලෝහ ගුණක් තියෙනවා, අලෝහ ගුණක් තියෙනවා. ඒ නිසා මේවට අපි කියනවා උභය ගුණී. අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා, භස්මත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් මේ වගේ තෝරලා ලියන්න පුළුවන් අපිට ප්‍රබල භාෂ්මික ඔක්සයිඩ් එක තමයි නම් සෝඩියම් ඔක්සයිඩ්. මෙයාට තමයි එන්න ඕනි ප්‍රබල භාෂ්මික ඔක්සයිඩ්. එහෙනම් ප්‍රබල ආම්ලික ඔක්සයිඩ් වශයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් ලියන්න පුළුවන්. ප්‍රබල ආම්ලික ඔක්සයිඩ්. ඇලුමිනියම් ඔක්සයිඩ් එක තමයි උභය ගුණී ඔක්සයිඩ්. ඒ විදිහට තුන් දෙනාව තෝරලා
නියමිත පිළිවෙලට දාන්න ඕන. ඒකෙත් ලකුණු 3ක් දාගන්න. ඊට පස්සේ යනවා සෝඩියම් ලෝහයේ භාවිත අවස්ථා 2ක් සහ සල්ෆර් වල භාවිත අවස්ථා 2ක් ලියන්න කියලා. ඒතර සෝඩියම් ලෝහය අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. සෝඩියම් අපි මුහුදු ජලයෙන් නිගන්නේ. මේ ඕක අච්චුපදේ තමයි අපිට පාඩම් කරලා තමයි ලියන්න වෙන්නේ. සෝඩියම් සංරසය හදන්න ගන්නවා. ඊළඟට සෝඩියම් සයරයිඩ් හදන්න ගන්නවා. ඊළඟට සමහර ලෝහ නිස්සාරණයට සෝඩියම් පාවිච්චි කරනවා. ටයිටේනියම් සර්කෝනියම් වගේ ලෝහ නිස්සාරණයට. ඊළඟට ඔය ඩෙනිම් කල්සන් තියෙන කහ පාට ඒවා. ඒතර ඒ වගේ තියෙන ඉන්ඩිගෝ වගේ සායම් වර්ග නිෂ්පාදනයට සෝඩියම් පාවිච්චි කරනවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ඇති අර මේ ඉස්සර කාලේ කට්ටිය මේ දැනන් හිටියේ නැහැ සෝඩියම් කතාවක්. නමුත් එයාලා දන්නවා මේ ඉස්සර තිබුණා ලාම්පු කියලා જાතියක්. ලයිට් තිබිච්ච දවස්වල මේ ලාම්පුවෙන් දැනුත් තියෙනවා නේ ලාම්පු. මේ ලාම්පුවෙන් තමයි මේ එළිය ගන්න. ඒතර මේකට භූමි තෙල් තමයි සාමාන්‍යයෙන් දාන්නේ. ඒතර මේකට භූමි තෙල් දාලා ඉස්සර කාලේ භූමි තෙල් නිල් පාටයි දැන් නිරෝස පාට. මේකට භූමි තෙල් දාලා ඊට පස්සේ මේකෙන් මෙතන තිරයක් තියෙනවා. තිරේ පත්තු කරාම මේක ඉතින් පත්තු වෙවිය තියෙනවා. තෙල් ඉවරුනාම තෙල් දාන්න තමයි තියෙන්නේ. මේක මෙහෙම චිමිනියකින් වහලා තියෙනවා. ඕකට තමයි ලාම්පුව කියලා කියන්නේ. මේතර මේකේ දැල්ල සාමාන්‍යයෙන් කහ පාට දැල්ලක් තමයි එන්නේ නිකන් මේ තිරයක් නේ ගිනිගන්නේ. ඒ නිසා මේකෙන් මතුවෙන දැල්ල කහ පාට දැල්ලක් එන්නේ. මෙතනින් එළිය එන්නේ කහ පාට එළියක් තමයි එන්නේ. ඒතර ඉස්සර කාලේ අම්මලා කරන්නේ මේකට දානවා ලුණු කැට ටිකක් ගෙනල්ලා මේ භූමි තෙල් එකට දානවා. එයාලා මේ සෝඩියම් තියනවා අරව මේවා දන්නේ නැති නිකන් ගෙනල්ලා මේකට ලුණු කැට ටිකක් දානවා. ලුණු කැට ටිකක් දාපුවම ඔය කහ පාට දැල්ල වැඩි වෙනවා. ඒතර මේ හේකට හේතුව තමයි මේ ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් නේ. සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙනවා සෝඩියම්. සෝඩියම් කියන ඒවා දහණය වෙද්දී කහ පාට දැල්ලක් තමයි නිකුත් වෙන්නේ. ඉතින් මේ නිසා මේකට සෝඩියම් මේ ලුණු ටිකක් දාපුවම මේ දැල්ල හොඳට දීප්තිමත්ව පත්තු වෙනවා. ඒතර මේක වර්තමානෙත් පාවිච්චි කරනවා. විශේෂයෙන් කහ පාට ආලෝකය දෙන ලාම්පු වලට සෝඩියම් කියන වායුව අපි පාවිච්චි කරනවා. සෝඩියම් වායුවක් විදිහට හදලා ඒක පාවිච්චි කරනවා අපි කහ පාට එළියක් දෙන පහන් වල ඇතුලේ පුරවන්න. අපිට ලියන්න පුළුවන් තව ප්‍රයෝජනයක් විදිහට කහ පාට ආලෝකයේ විහිදුවන විදුලි ලාම්පු වලට යොදා ගැනීම සඳහා. දැනටත් පාරවල් ලයින් එහෙම තියෙන්නේ කහ පාට ලයිට්. මේ වගේ ප්‍රයෝජන දෙකක් ඊට පස්සේ සල්ෆර් වලත් එහෙම ලියන්න ඕනි. සල්ෆර් තියෙනවා ඔයගොල්ලෝ ගෙදර පාවිච්චි කරනවානේ ගිනි කූරු. ගිනි කූරු වල තියෙන්නේ සල්ෆර්. ඒක ගිනි කූරක් ගහද්දි පොඩ්ඩක් මතක් කරගන්න මේ සල්ෆර් වල ප්‍රයෝජනයක් තමයි තියෙන්නේ. ඊළඟ ගිනි කූරු වල ඊළඟට අතිඤ්ඤා වල වෙඩි බෙහෙත් වල පුපුරන ද්‍රව්‍ය ගොඩක් ඒ වගේ සල්ෆර් තියෙනවා. ඊට අමතරව මෙහා දිලීරනාශකයක් ඖෂධ වර්ග නිෂ්පාදනයට ගන්නවා. ඊට පස්සේ මේ මොනවාද රබර් වල්කනයිස් කරන්න ගන්නවා. රබර් කියලා කියන්නේ සාමාන්‍ය එච්චර ශක්තිමත් දෙයක් නෙමෙයිනේ. රබර් බෑන්ඩ් එහෙම තියෙන. ඒ වගේ ශක්තිමත් නැති එකක් තමයි රබර් කියලා කියන්නේ. හැබැයි රබර් වලට සල්ෆර් දාලා කවලම් කරාට පස්සේ රබර් ශක්තිමත් වෙනවා. දැන් ඔය වාහන වල ටයර් එහෙම කළු පාට හදලා තියෙන. ඒ කළු පාට රබර් ඔක්කොම මේ සල්ෆර් දාලා වල්කනයිස් කරලා තියෙන්නේ. ඒ වල්කනයිස් කරන ක්‍රමය හොයාගන්නේ චාල්ස් ගුඩ්ඩියර් කියලා විද්‍යාඥයෙක්. ඒක බලන්න පස්සේ කියනවා මේ 11 වසරේ 14 වෙනි එකකේදී 11 කට්ටිය නම් දන්නවා ඇති. ඒ චාල්ස් ගුඩ්ඩියර් තමයි මේ පරීක්ෂණ කටයුතු කරලා හොයාගන්නේ රබර් එක සල්ෆර් මිශ්‍ර කරාම වල්කනයිස් වෙලා ශක්තිමත් බව වැඩි වෙනවා කියලා. එයාට ඒක කරන අවුරුදු 8ක්ද 10ක්ද කැලෑවක ඉඳන් තමයි පරීක්ෂණ කරලා තියෙන්නේ. රබර් වලට මේ ශක්තිමත් බව වැඩි කරන්න එකතු කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියලා හොයන්න පරීක්ෂණ ගොඩක් කරලා තියෙනවා. ඒතර ආය මේ මිරිස් 3-5ක් එහෙමත් රබර් රත් කරලා බැලුවා කියලා තමයි කියන්නේ. මිරිස් කුඩුත් එක්කත් රබර් රත් කරලා බලලා තියෙනවා මේ ශක්තිමත් බව වැඩි වෙනවද කියලා. කොහොම හරි පරීක්ෂණ කරලා අන්තිමට තමයි හොයාගත්තේ සල්ෆර් වලින් තමයි මේ වැඩේ කරන්න පුළුවන් කියලා. වර්තමානයේත් පාවිච්චි කරන්නේ සල්ෆර් දාලා තමයි රබර් ශක්තිමත් කරන්නේ. ඒතකොට මේ විදිහට සෝඩියම් වල ප්‍රයෝජන දෙකක් සහ සල්ෆර් වල ප්‍රයෝජන දෙකක් තියෙන්න ඕනේ. ලකුණු 4ක් දාන්න. ඔය ලකුණු 20ෙන් දාන්න මුල් ලකුණු.
හරි බලන්න පස්සේ අන්තිම ප්‍රශ්නේ මේ මූලද්‍රව්‍ය අතරින් ආවර්තිතා භගුවේ එකම කාණ්ඩයට අයිති වෙන මූලද්‍රව්‍ය මොනවාද කියලා අහනවා. පරමාණු ක්‍රමාංකය 8යි කියන්නේ මෙයාව අපිට ලියන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් 2යි 6යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියන්න පුළුවන් 2යි 7යිනේ. 2යි 7යි 9යි. මෙයාව ලියන්න පුළුවන් 2යි 8යි. මෙයාව ලියන්න පුළුවන් 2යි 8යි 10යි 1යි. 12 ලියන්න පුළුවන් 2යි 8යි 2යි. හරි. ඔය විදිහට අපිට පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියා ගන්න. දැන් අපිට පුළුවන් එකම කාණ්ඩයේ මූලද්‍රව්‍ය තෝරගන්න. මම කලිනුත් කිව්වා කාණ්ඩ අංකය තීරණය කරන්නේ අපි අවසාන ශක්ති මට්ටමේ පිරෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත. ඒතර මේකේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වෙච්ච මූලද්‍රව්‍ය මොනවද තියෙන්නේ? මෙන්න මේ 12 එකෙත් තියෙන දෙකනේ. 12 කියන්නේ 2යි 8යි 2නේ. ඒතර මේකේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සමාන වෙච්ච එක මූලද්‍රව්‍යයක්වත් නැහැ. ඒ නිසා එනම් මේ ටිකේ එකම කාණ්ඩයේ මූලද්‍රව්‍ය තියෙන විදියක් නැහැ. මම උත්තර ලියන්න ඕනි එකම කාණ්ඩයේ මූලද්‍රව්‍ය නැත කියලා ලියවෙන්න ඕනේ. එකම කාණ්ඩයේ මූලද්‍රව්‍ය නැත. ඊළඟට ආවර්තිත භාගයේ තුන්වන ආවර්තයට හා තුන්වන කාණ්ඩයට අයිති ඒවා. එහෙනම් තුන්වෙනි කාණ්ඩයට අයිති නම් අනිවාර්යෙන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන්න ඕනි. එහෙනම් අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන්නේ මෙන්න මේකේ. ඒතර 2යි 8යි 3යි කියලා ශක්ති මට්ටම් 3ක් තියෙනවානේ. ඒ නිසා තුන්වෙනි ආවර්තේ තුන්වෙනි කාණ්ඩය. එහෙනම් මේ මූලද්‍රව්‍ය තමයි F කියන මූලද්‍රව්‍ය. උත්තරේ වශයෙන් අපිට F ලියන්න පුළුවන්. උඩ එකටනේ. මේ ප්‍රශ්නෙට ෆ්ලෝරින් ඇල් ජලයත් එක්ක වේගයෙන්ම ප්‍රතික්‍රියා කරන මූලද්‍රව්‍ය යන මේ ලකුණු දාන් යන්න මේකට එකයි මේකටත් එකයි වතුරට දැම්මොත් ඉක්මනට ප්‍රතික්‍රියා කරන දැන් මේ වගේ අපි ඇත්ත සංකේත ලිව්වොත් එහෙම මේ 2 6 කියලා කියන්නේ 8 වෙනි මූලද්‍රව්‍ය ඔක්සිජන් 2 7 කියන්නේ නයිට්‍රජන් අඩේනේ ෆ්ලෝරින් නේ ඔක්සිජන්ට පස්සේ ෆ්ලෝරින් මූලද්‍රව්‍ය ඊට පස්සේ තියෙනවා නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම්. ඒතර මේ ටික අපි දන්නවා වතුරට දැම්මොත් ඉක්මනට ප්‍රතික්‍රියා කරන එක්කෙනෙක් තමයි සෝඩියම්. සෝඩියම් සාමාන්‍යයෙන් වතුරට දැම්මොත් ලොකු කැටයක් ගිනි ගන්නත් පුළුවන්. එහෙනම් මේකෙදි ඇල් වතුරත් එක්ක පවා ඉක්මනට ප්‍රතික්‍රියා කරන මූලද්‍රව්‍ය D. සෝඩියම් එක වතුරට දැම්මත් මේ ප්‍රතික්‍රියාත් කරනවා. නමුත් සෝඩියම් හොයාගන්නෙත් වතුරෙන්මයි. සෝඩියම් තියෙන්නෙත් මුහුදේනේ සෝඩියම් ක්ලෝරයිඩ් විදිහට. ඒක සෝඩියම් ක්ලෝරයිඩයක් වශයෙන් තියෙදි කන්නත් පුළුවන්. නිකන් සෝඩියම් තියෙනකොට වතුරට දැම්මත් ගිනි ගන්න. එහෙදී සෑදෙන ද්‍රව්‍ය හඳුන්වන නම. ඉතින් අපි සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මොත් ඔයාලට ප්‍රතික්‍රියාවම ලියන්න පුළුවන් නම් හොඳයි. සෝඩියම් එකක් අපි වතුරට දාපුවම ලියන්න පුළුවන් සෝඩියම් ධන H2O. එතකොට මෙයා වතුරට දැම්මම වෙන්නේ සෝඩියම් වල හයිඩ්‍රොක්සයිඩය හදනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පිට වෙනවා හයිඩ්‍රජන් වායුව. එතකොට මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් තමයි වෙන්නේ සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මොත් එහෙම ගිනි ගන්න තරම් ලොකු කෑල්ලක් නෙමෙයි නම් පොඩි කෑල්ලක් දැම්මොත් ඒක ෂූ ගාලා සද්දෙකුත් එක්ක තමයි මේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඒ සද්දයක් කියන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් වායුව පිට කරන නිසා. මේක තුලිත කරගන්නත් පුළුවන් අපිට දෙකේ ඉලක්කම දාලා මෙතනට 2යි මෙතනට 2යි 2යි දැම්මම ප්‍රතික්‍රියා තුලිතයි. මේක ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ හැදෙන දේවල් ටික ලිව්වම ඇති. ඒතර මේකදී හැදෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව තමයි නිෂ්පාදනය වෙන්නේ. එහෙනම් මේ D කියන මූලද්‍රව්‍ය වතුරට දාපුවම හැදෙන්නේ මොනවද කියලා නිහන්නේ. ඒතර උත්තර ලියන්න ඕනි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව. ප්‍රතික්‍රියාව නිකල් ලියුවේ ප්‍රතික්‍රියාව ලියන්න අවශ්‍ය නැහැ. හැදෙන ද්‍රව්‍ය දෙක ලිව්වනම් හරි. ඒක සංකේතයෙන් ලිව්වත් හරි නැත්නම් අකුරෙන් ලිව්වත් හරි. එක ද්‍රව්‍යයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අනෙක් ද්‍රව්‍ය තමයි හයිඩ්‍රජන්. කිසිම ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ නැති මූලද්‍රව්‍ය මොකටවත් සහභාගී වෙන්නේ නැහැ කියන්නේ උච්ච වායුවක්නේ. උපරිම ඉලෙක්ට්‍රෝන ගාන පිරලා තියෙන නියෝන් තමයි එහෙම සහභාගී වෙන්නේ නැති මූලද්‍රව්‍ය.
අපිට ලියන්න පුළුවන් C අකුර. B සහ E මුල වෙයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහනවා. B වල අපි කලින් දීලා තියෙනවානේ. B කියන්නේ ඉලෙක්ට්‍රෝන 9ක් තියෙනවා. අපිට ඒව ලියන්න පුළුවන් 2,7. ඊළඟට E මූලද්‍රව්‍ය ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා. එයාව ලියන්න පුළුවන් 2, 8, 2 විදිහට. B සහ E මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කර සෑදෙන සංයෝගයේ සූත්‍රය. අපි දන්නවා B කියන්නේ ෆ්ලෝරයිඩ්. ඊළඟට E කියන්නේ මැග්නීසියම්. එහෙනම් මැග්නීසියම් සහ ෆ්ලෝරින් ප්‍රතික්‍රියා කරපුවාම හැදෙන්නේ මොකද්ද කියලා අපිට ඕනනම් පැත්තක අදලා බලන්නත් පුළුවන්. ඔතන තියෙන්නේ මැග්නීසියම් එකයි ෆ්ලෝරින් එකයි නේද? ඒතර මැග්නීසියම් කියලා කියන්නේ E අකුර. ඕන අකුරෙන් ලියන්නත් පුළුවන් E සහ ෆ්ලෝරින් කියන්නේ B. E සහ B තියෙන්නේ. ඒතර මේවයි සංයෝජතාව ලිව්වොත් මැග්නීසියම් වල අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යිනේ. ඒ කියන්නේ දෙවනි කාණ්ඩේ සංයෝජතාව 2යි. ෆ්ලෝරින් වල අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7යි. ඒතකොට 7 වෙනි කාණ්ඩේ සංයෝජතාව 1යි. මේ දෙක මාරු කරලා තමයි සූත්‍රය ලියන්න ඕනේ. අපිට සූත්‍රය ලියන්න පුළුවන් මැග්නීසියම් එකේ ඉලක්කම දාන්න ඕනේ නෑනේ. F වලට 2 දාන්න ඕනේ. මැග්නීසියම් ෆ්ලෝරයිඩ්. ඇත්ත සංකේත වලින් ලියනවා නම් නැත්තම් අර දී තිබෙන සංකේත වලින් ලියනවා නම් E2 EB2 කියලා ලියන්න පුළුවන්. EB2 කියලා ලිව්වත් හරි. ඒකෙත් ලකුණු දෙකක් දාන්න. මේකද මාරු කරලත් ලියන්න පුළුවන්. සමහරු මේ ලියලා දාන්න F අකුර මුලින් ලියලා මේ කියන්නේ B අකුර මුලින් ලියලා මේ ඊට පස්සේ B2 E කියලාත් මේක ලියන්න පුළුවන්. මේ සාමාන්‍ය මූලද්‍රව්‍ය ගැන අවබෝධයක් තියෙනවා නම් ඔයාලා දැනගන්න ඕනි. සාමාන්‍ය මුලින් ලියන්නේ අපි ලෝහය. ඒ නිසා හරියම උත්තරේ එන්නේ EB2 කියලා තමයි එන්න ඕනේ. ඒක ඉතින් අර ඇත්ත සංකේත නෙමෙයි නිසා මාරු කරලා ලිව්වත් අවුලක් නැහැ ඉතින්. ඒකට ඒ ටිකත් හරිනේ. සංයෝජතාව දෙකක් වන මූලද්‍රව්‍ය යනවා. ඒක සංයෝජතාව දෙකක් කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න ඕනේ. ඒක අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන මූලද්‍රව්‍ය මෙතන තියෙනවානේ. මේක තමයි ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන මූලද්‍රව්‍ය. ඒ රෝස පාටය දෙකක් ගහුවේ. මේක බෑ. මේ 12 වෙනි එක තමයි පුළුවන්. 2යි 8යි 2යි කොහම අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි. එහෙනම් අපිට සංයෝජතාව දෙකක් විදියට තියෙන මූලද්‍රව්‍ය E ලියන්න පුළුවන්. නැත්නම් ඇත්ත සංකේත ලියනවා නම් මැග්නීසියම් දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. හරි. ඒතර ටික ලකුණු දාගන්න මේ එකතු කරලා. එකයි මේකෙත් එකයි මේකෙත් එකයි හතරවෙනි එකෙත් එකයි පස්වෙනි එකෙත් එකයි මේකට දෙක දෙක තියෙනවා. ලකුණු 10ක් තියෙනවා ඒ ටිකට. ඊපස්සේ B කොටසත් බලන්න ඒකෙත් ලකුණු 10ක් තියෙනවා. මූලද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය වල ප්‍රස්ථාරයක් දැක්කේ මෙහි F සහ N ආවර්ත ද්‍රව්‍යයේ කවර කාණ්ඩ අයත් වෙද. මම කලිනුත් කියවනේ අර මේ අයනීකරණ ශක්ති විචලනයේ පොඩි අවබෝධයක් තියෙන්න ඕනි. දෙකක් මෙතන උඩට ගිහිල්ලා තුනක් ගිහිල්ලා ඊට පස්සේ එකපාරට අඩු වෙලා. ඔයගොල්ලන්ට පේනදී මෙතන මේ මූලද්‍රව්‍ය තුනක් එකපාරට ගිහිල්ලානේ. 1යි 2යි 3යි. එහෙනම් මේ තුනක් යනවා නම් මේක අනිවාර්යෙන් පළවෙනි ආවර්තය වෙන්න බෑ. දෙවෙනි හෝ තුන්වෙනි ආවර්තය වෙන්න ඕනේ. මෙතන ඉඳන් ආයිත් අලුත් ආවර්තයක් පටන් ගන්න තියෙනවා. එතකොට ඒ ආවර්තෙත් දෙකක් වැඩි වෙලා ආය එකක් අඩු වෙලා ආය දෙකක් වැඩි වෙලා ආය එකක් අඩු වෙලා ආය දෙකක් වැඩි වෙලා තියෙනවා. එතකොට නම් මේක තියෙන්න ඕනේ ඊට පස්සේ ආවර්තේ අලුත් ආවර්තයක් පටන් ගන්න ඒකේ 8 දෙනාම ඉන්නවා. එතනින් පස්සේ ආයෙත් අලුත් ආවර්තයක් ගිහිල්ලා. ඒතර ගොඩක් කට්ටිය මේක වරද්දන්න එක හේතුවක් තමයි මෙන්න මෙතන
මෙතන දෙකක් කියලා හිතාගෙන හයිඩ්‍රජන්ටයි හීලියම්ටයි වෙන් කරොත් වැරදිය. මෙතන මූලද්‍රව්‍ය තුනක් තියෙනවානේ. මෙතන මැදත් මූලද්‍රව්‍යයක් තියෙනවානේ. මැද මූලද්‍රව්‍යයක් තියෙන නිසා අපිට මේක පළවෙනි ආවර්තය කියලා ගන්න බෑ. එහෙනම් මේක අපි දන්න මූලද්‍රව්‍ය වලින් අනිවාර්යෙන් ගන්න වෙන්නේ අපිට දෙවෙනි ආවර්තය ටික තමයි මෙතනට දාගන්න වෙන්නේ. එහෙනම් මෙතන ඉන්න ඕනි සෝඩියම්. ඊට පස්සේ මේ දෙවෙනි ආවර්තයේත් අන්තිම තුන් දෙනානේ දාන්න වෙන්නේ. දෙවෙනි ආවර්තයේත් අන්තිම තුන වගේ තමයි මෙතනට දාන්න වෙන්නේ. එහෙනම් දෙවෙනි ආවර්තයේ අන්තිමට තියෙන්නේ නියෝන්. මෙතනට අපිට දාන්න පුළුවන් ඊට කලින් මූලද්‍රව්‍ය ෆ්ලෝරින් සහ ඔක්සිජන්. ඊට පස්සේ එකපාරට මේ බහැලා තියෙන අලුත් ආවර්තයක් පටන් ගන්නවා. එහෙනම් ඊළඟ ආවර්තය පටන් ගන්නවා සෝඩියම් වලින්. එහෙනම් සෝඩියම් ඊට පස්සේ මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, ක්ලෝරින් ඔය විදිහට ඉතුරු ටික අපිට පුරව ගන්න පුළුවන්. මෙතන දෙකක් තියෙනවද? කයි දෙකයි තුනයි. මෙතන මැද එකක් තියෙනවානේ. මෙතනත් එකක් තියෙනවා. 8 දෙනාම පිරෙන්න එපා මෙතන. මේකේ 8 හැදෙන්නේ සෝඩියම්, ඊට පස්සේ මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, උඩම තියෙන්නේ ආගන්. හරිද? ඒතර ඒ ආවර්තෙත් හරි. ඊට පස්සේ ආයිත් අලුත් ආවර්තයක් පටන් ගන්න ඕන පොටෑසියම්, ඊට පස්සේ කැල්සියම්. එතනින් පස්සේ නම් සිලබස් එකේ නැහැ ඔයගොල්ලන්ට. උපරිම තියෙන කැල්සියම් වලින් ඉවරයි. ඔටි දැනගත්තම ඇති. ඒතර එකෙන් අහනවා F සහ N ආවර්තතාවකයේ කවර කාණ්ඩ අයිති වේද කියලා. ඒතර F සහ N කියන්නේ මේ අයනීකරණ ශක්තිය වැඩි මේවනේ. ඒ කියන්නේ මේගොල්ලන්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ලේසියෙන් අයින් කරන්න බෑ. අයනීකරණ ශක්තිය කියන්නේ අන්තිම ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ඉවත් කරන්න ලබා දෙන්න ඕනි ශක්ති ප්‍රමාණයනේ. ඒතර නියෝන් නාගන් වගේ උච්ච වායු නිසා එයාලා කැමති නැහැ ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවට. එයාලගෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න ලොකු ශක්තියක් දෙන්න ඕනේ. එහෙනම් වැඩිපුරම අයනීකරණ ශක්තියක් තියෙන්නේ උච්ච වායු වලට. ඒ නිසා එයාලා අයිති වෙන කාණ්ඩය තමයි 8 වෙනි කාණ්ඩය. හීලියම්, නියෝන්, ආගන් වගේ මේකත් උඩ මතක තියාගන්න පුළුවන්. හීලියම් ඊට පස්සේ නියෝන් ඊට පස්සේ ආගන්. අපි මේක පාඩම් කරේ හෙන ඇක්ෂන් කියලා. හීලියම්, නියෝන්, ආගන්. උච්ච වායු තුන. ඊට පස්සේ තව තියෙනවා මේකේ ක්‍රිප්ටන් කියලා වායුවක් තියෙනවා, සෙනෝන් කියලා තියෙනවා. තව පල්ලෙහාට මේ ශ්‍රේණිය තියෙනවා. ඕගලන්ට තියෙන උඩ තුන විතරයිනේ. ඒ ටික හෙන ඇක්ෂන් කියලා මතක තියාගත්තත් හරි. හෙන ඇක්ෂන් කියලා මේ පහම මතක තියාගන්න පුළුවන්. හීලියම්, නියෝන්, ආගන් ඇක්ෂන් කියද්දි ක්‍රිප්ටන්, සෙනෝන්. ඊට පස්සේ තියෙනවා F සහ N විය හැකි සැබෑ මූලද්‍රව්‍ය. එහෙනම් F සහ N වෙන බල ඇත්ත මූලද්‍රව්‍ය තමයි නියෝන් සහ ආගන් කියන මූලද්‍රව්‍ය. F කියන්නේ නියෝන්, N කියන්නේ ආගන්. හීලියම් නියෝන් ලියුවොත් වැරදියි. හීලියම් ලියන්න බෑ මොකද මෙතන මූලද්‍රව්‍ය තුනක් ඉන්නවනේ. පළවෙනි කාණ්ඩේ තුනක් නැහැනේ. ඊළඟට අහලා මෙහි ඇති කාමර උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතින මූලද්‍රව්‍ය. ඒතර වායුමය මූලද්‍රව්‍ය වශයෙන් මෙතනින් අපිට තෝරගන්න පුළුවන්. මේ ඔක්සිජන් කියන්නේ වායුවක්. ඒ කියන්නේ D අකුර ලියන්න පුළුවන්. ෆ්ලෝරින් කියන්නේ වායුවක්. E ලියන්න පුළුවන්. නියෝන් කියන්නේ වායුවක්. F ලියන්න පුළුවන්. මේ සෙට් එකෙන් ගත්තොත් ආගන් කියන්නේ වායුවක්. ක්ලෝරින් කියන්නේ වායුවක්. ඒතර ඒ ඕන එකක් ලියන්න පුළුවන්. අපිට වායු වශයෙන් ලියන්න පුළුවන්. D ලියන්න පුළුවන්. ඊළඟට E ලියන්න පුළුවන්. F ලියන්න පුළුවන්. M ලියන්න පුළුවන්. N ලියන්න පුළුවන්. මම මෙතන ආන්නේ වායු ලෙස පවතින මූලද්‍රව්‍ය. ඒකට ඔක්කොම ටික තියෙන්න ඕනේ. අඩුම තරමේ මූලද්‍රව්‍ය මේ 4ක්වත් තියෙනවා නම් හරි දෙන්න. මූලද්‍රව්‍ය 4ක්වත් තිබ්බොත් තමයි ලකුණු දෙන්න පුළුවන්. ආවර්තතාවකයේ G සහ O මූලද්‍රව්‍ය කවර කාණ්ඩ අයිති G සහ O ගත්තොත් G කියලා කියන්නේ කවුද? G කියන්නේ සෝඩියම්. ඊළඟට O කියලා කියන්නේ පොටෑසියම්. ඒතර මෙන්න මේ දෙන්න මේ කොහොමත් මේ ආවර්ත පටන් ගන්න තැන්නේ පල්ලෙහැම ඉන්නේ. G එකයි O එකයි කියන්නේ
අලුත් ආවර්ත පටන් ගන්න තැන. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩය. ඒවායේ රසායනික සංකේත. එතකොට අපි G කියන්නේ සෝඩියම්ට, O කියන්නේ පොටෑසියම්ට. සෝඩියම් සහ පොටෑසියම් කියලා ලියන්න ඕනේ. සංකේත ලියන්න ඕනි. Na පොටෑසියම් වලට කැපිටල් A. ආවර්තිතා වර්ගීකරණයේ ප්‍රයෝජන. ඒතර ආවර්තිතා වගුවෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අපි ගොඩක් කිව්වනේ. මේ ප්‍රධානම හේතුවක් තමයි මේ මූලද්‍රව්‍ය ප්‍රමාණය. දැන් ඉස්සරම කාලේදී වැඩි ගොඩක් මූලද්‍රව්‍ය තිබුණේ නැහැ. දැන් මේ වේදී 100 ගණක් හොයාගෙන තියෙනවානේ. තව ඉස්සරහට හොයාගන්නත් පුළුවන්. ඒතර 118ක් 120ක් මතක තියාගන්න බෑනි කාටවත්. ඉතින් ඒ නිසා තමයි මේ ක්‍රමවත්ව මේව වර්ගීකරණය කරලා තියෙන්නේ ආවර්තිතාවකට දාලා. ඒතර අපිට මේවා ගැන ඉගෙන ගන්න ලේසි වෙනවා. ඊට අමතරව මේවයි ಗುಣ පාඩම් කරන්න ගියාම දැන් අපි හිතමු සෝඩියම් ගැනයි පොටෑසියම් ගැනයි වෙන වෙනම පාඩම් කරනවට වඩා ඒ දෙකම ලෝහ නිසා සක්‍රියතාව වැඩි නිසා ජලයට දැම්මම ඉක්මනට ප්‍රතික්‍රියා කරනවා. මේ ඇල් ජලයත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා, අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා, තනුක අම්ල, සාන්ද්‍ර අම්ල ඕන එකක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ගබඩා කරද්දී පැරපීන් තෙල් වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ මේ දෙක ගැනම අපිට එකපාර ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේවා ක්‍රමවත්ව වර්ගීකරණය කරලා තියෙන නිසා. එන ආවර්තිතාවක එක වාසියක් තමයි අපිට මූලද්‍රව්‍ය වල ගුණ වෙන වශයෙන් ක්‍රමවත්ව අධ්‍යයනය කරන්න පහසුයි. ඊළඟ මූලද්‍රව්‍ය වල සංයෝග වල ගුණ මතක තියාගන්න පහසුයි. ඊළඟ හඳුනාගත්තේ නැති මූලද්‍රව්‍ය වලට ආවර්තිතාවක ඉඩ තියන්නත් පුළුවන් අපිට. දැන් අපි කියමු අපි පරමාණු ක්‍රමාංක 116ක් වන මූලද්‍රව්‍ය හොයාගත්තා කියලා. ඊට පස්සේ 117 හොයාගන්න බැරුව කවුරු හරි කෙනෙක් 118 හොයාගන්නවා. එතකොට අපි දන්නවනේ 118 වෙනි එක හොයාගත්තා නම්, ඒ කියන්නේ ප්‍රෝටෝන 118ක් තියෙන මූලද්‍රව්‍යයක් හොයාගත්තා නම් 117 කියලා මූලද්‍රව්‍යයක් තියෙන්න ඕනි බව අපිට කලින් කියන්න පුළුවන්. ඒතර මෙතනට හිස් කොටුවක් තියලා අර අලුත් මූලද්‍රව්‍ය 118 වෙනි එකට දාන්න පුළුවන්. එහෙම දාපු අවස්ථා තියෙනවා. දැන් 90 ගණන් වලදීම 95 හොයාගත්තට පස්සේ 96 හොයාගන්න ඉස්සෙල්ලා 97 හොයාගත්ත අවස්ථා තියෙනවා. ඒතර 95 දාලා 96ට ඉඩක් තියලා තමයි 97 මූලද්‍රව්‍ය වගුවට දාන්නේ. ඒතර මැදාර ඉඩක් තියෙනවා. දැන් දැන් මූලද්‍රව්‍ය මේ විදිහේ 118ක් කෘතිමේවත් එක්ක 120ක් විතර හදලා තියෙනවා. ඒතර ඕගලන්ටත් පුළුවන් කවදා හරි අපි හිතමු මූලද්‍රව්‍යයක් හම්බුණා කියලා අමුතුම එකක් පිටසක් වලින් හරි කමන්නේ. ඒතර ඕගලගේ නමක් දාලා අපි කියමු කවුද ඉන්නේ මේකේ? උඩම ඉන්නේ කවුද බං? බිනූෂද? බිනූෂ කියලා මූලද්‍රව්‍යයක් හොයාගන්නවා. එතකොට එයාගේ නමින් ඒ මූලද්‍රව්‍ය නම් කරන්න පුළුවන්. නම් කළා අපි හිතමු එයා හොයාගන්නේ පරමාණු ක්‍රමාංක 136ක් වෙන එක කියලා. ඒතර විද්‍යාඥයෝ මේ මූලද්‍රව්‍ය බලනවා ඉස්සලා මේ හඳුනාගත්ත එකක්ද කියලා. එහෙම නෙමෙයි අලුත්ම එකක් නම් ඔන්න 136ට බිනූෂ කියලා මූලද්‍රව්‍ය ඇතුළු කරනවා. ඒතර යාලට සිද්ධ වෙනවා ඊට කලින් ඒවට ඉඩ තියන්න. දැන් හොයාගෙන තියෙන 118යි නම් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ඊටු ටික ඔක්කොම ඉඩ තියලා 136 අලුතෙන් ඇතුළත් කරන්න. ඒ වගේ ප්‍රයෝජන තමයි ආවර්තිතාවකේ තියෙන්නේ. එහෙනම් ප්‍රයෝජන වශයෙන් ලියන්න පුළුවන් මූලද්‍රව්‍ය වල ගුණ අධ්‍යයනය කරන්න පහසුයි. ඒවා මතක තබා ගැනීම පහසු වෙනවා. හඳුනා නොගත්ත මූලද්‍රව්‍ය ගැන අනාවැකි කියන්න පුළුවන් වෙනවා. ඒ වගේ ප්‍රයෝජන දෙකක් ලියලා තියෙන්න ඕනේ. මූලද්‍රව්‍ය වල ගුණ අධ්‍යයනය කිරීම පහසු වීම. ඊළාට ඒවා මතක තබා ගැනීම පහසු වීම. ඊළාට හඳුනා නොගත් මූලද්‍රව්‍ය වලට අනාවැකි කිවීමට හැකිවීම. හඳුනා නොගත් මූලද්‍රව්‍ය පිළිබඳ අනාවැකි කිව හැකිවීම. හරිනේ. ඒ විදිහට ලියන්න පුළුවන්. හරි ඒකත් ලකුණු දාලා 20ෙන් දාන්න මුල් ලකුණු. මේකට 20ෙන් දාලා 100ෙන් ලකුණු දාන්නටක් ගන්න.